හොඳයි. හැම දිනාටම තෙරුවන් සරණයි. අද 2021 වර්ෂයේ මාර්තු මාසයේ 2 වෙනිදා ශ්‍රී ලංකාව වේලාවෙන් සවස් 5:30ට ආරම්භ වෙන යමක ප්‍රකරණ ග්‍රන්ථ රත්නය ඇසුරින් කරන සාකච්ඡාවටයි අපි එකතු වෙන්නේ. අදත් අපිට ධර්මයේ පැහැදිලි කර දීම සඳහා ශ්‍රී ලංකාවේ සිට සම්බන්ධ වෙනවා සෝමාඩි සිල්ලා මහත්මිය. සෝමා මහත්මිය ඔබතුමියව මේ ධම් සභාවට ඉතාමත්ම ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම ඔබතුමීට යොමු වෙනවා අද දවසට නියමිත දහම් කොටස අපට මතු කර දෙන ලෙසට. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ජයන්ත මහත්මයා. තෙරුවන් සරණයි සියලු දෙනාටම. සුපුරුදු පරිදි අපි තෙරුවන් සරණ ගොස් පන්සිල් සමාදන් වෙමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මච්චපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තෙරුවන් සරණයි හැමෝටම. ස්ක්‍රීන් ෂෙයා කරන්න විනාඩියක් දෙන්න. හොඳයි. අද දවසේ ස්කන්ධ යමකයේ ඉතිරි කොටස අපි නවත්තපු තැන ඉඳලා ඉතිරි කොටස සාකච්ඡා කරමු. අද ආරම්භ කරන්න තියෙන්නේ උත්පාද නිරෝධ අතීත වාරේ අනුලෝමය වේදනා ස්කන්ධ මූල සංඥා ස්කන්ධ මූලී යමකයෙන් 118 වෙනි පිටුවේ 19 වෙන ඡේදයෙන් පුද්ගල පටිලෝමය තමයි කරන්න තියෙන්නේ. මම පොඩක් බලන්නම් ඉස්සෙල්ලා මොකක්ද තිබුණේ කියලා. ලෝකාස පටිලෝමය හරි නේද? ඔව්. හොඳයි. වේදනා ස්කන්ධ මූල සංඥා ස්කන්ධ මූලී කවුරුත් දැන් මේවා හොඳටම දන්නවා කියලා මට විශ්වාසයි. ඉතින් ඒ නිසා අපි ගොඩක් කාලය ගන්න නැතුව අද බලමු ටිකක් වැඩිපුර ඉක්මනින් මේ ඉතිරි යමක ටික හැකිතාක් සම්පූර්ණ කරගන්න. ඒ වුණත් අපි යමකින් යමකයට වෙනදා වගේ හැමෝගෙම සහභාගීත්වයෙන් මේ තේරුම් අරගෙනම ඉදිරියට යන්න උත්සාහ ගනිමු. මම බොහොම කාරුණිකව ඉල්ලා හිටින්න කැමතියි හැම කෙනෙක්ම සම්බන්ධ වෙන්න සාකච්ඡාවට. තමන්ට වැටහෙන පරිදි අදහස් දක්වන්න. ඒ හැම අදහසක්ම අපිට වටිනවා. මොකද මේ අදහස පිටිපස්සේ යම් දෙයක් තියෙන්න පුළුවන් අපිට ඉගෙන ගන්න. විශේෂයෙන්ම නිවැරදි දේ නෙවෙයි නා. හොඳයි. දැන් මෙතන පුද්ගල අනුලෝම ඒ නිසා යස්ස කරා අපිට තියෙන 20 ඉඳන්. හරි. මොකද මං දාන මේ ආයිත් දාලා තියෙන්නේ. හරි. හොඳයි. ඕකාස අනුලෝමය. ඔව් ඇත්තටම අපි පටිලෝමයක සාමාන්‍යයෙන් නවත්තන්නේ නෑ නේද? හරි. බොහොම පිං. යත් රූපක්ඛන්தோ නූපච්චිත. දැන් පෙළ පොතේ මේ ඕකාස අනුලෝම පටිලෝම දෙකම සඳහන් වෙන්නේ නැහැ. ඒ කියන්නේ සන්නිට්ඨානය යන්තම් වචන කීපයක් දීලා මේ පෙය්‍යාලමක් දාලා සංසේ සහ විසර්ජනය සඳුන්වන්නේ නැහැ. ඒකට හේතුව හැටියට දීලා තියෙන්නේ ඒක සුගමයි. තේරුම් ගන්න පහසුයි කියන එක. එතකොට දැන් මේ ලියලා තියෙන සංසය සහ පටිලෝම සන්නිට්ඨාන සංසය දෙකම
මම ලිව්වේ හිතලා. ඉතින් ඒ නිසා අපි ඒක සාකච්ඡා කරලා බලන්න හැමෝම ඒක හරිද කියලා. එතකොට ඕකාස අනුලෝමයේදී යම් තැනක රූපස්කන්ධය උපදින්නේ ඉපදුනේ නැහැ. එතන වේදනාස්කන්ධය නිරුද්ධ වීද ඒකයි සංසය. යම් තැනක රූපස්කන්ධය ඉපදුනේ නැහැ. එතන වේදනාස්කන්ධය නිරුද්ධ වීද. හොඳයි. මොකද්ද විසර්ජනය වෙන්න ඕනේ? අපි හිතමු කොතැනද රූපස්කන්ධය උපදින්නේ නැත්තේ? කොහෙද? කොයි තැන්වලද? අරූප තලයේ. ඔව් බොහොම හරි. අරූප තලයේ රූපස්කන්ධය ඉපදුනේ නැහැ. එතන වේදනාස්කන්ධය නිරුද්ධ වුණේ නැද්ද? හැමෝම හිතලා යම් පිළිතුරක් දෙන්න. අරූප තලයේ වේදනාස්කන්ධය නිරුද්ධ වුණේ නැද්ද? වේදනාස්කන්ධේ නිරුද්ධ වෙනවා. එයා එතනින් චුත වෙනවා. අතීතේ නිරුද්ධ වුණා නේද? හොඳයි අපි විසර්ජනය බලමු. නිරුද්ධ මිස් පොඩීතයක් මේකෙදී අර අපි පච්චනීකරණය කරන්නේ නේද? පච්චනීකෝකාස. උත්පාද නිරෝධ අතීත වාරය 20ට එන්නේ පච්චනීක ඕකාස නේද? මං හිතන්නේ පොතේ තියෙන්නේ. එහෙමද? ඔව්. කොහොමද එක පච්චනීක උනේ? 19 ඉඳන් පච්චනීක. ඉන්න 19 ඉඳන් පච්චනීක. අතීත වාරය. ඒ 19 ඉඳන් පච්චනීක වෙන්නේ අතීත වාරයේ. දැන් අපි ඉන්නේ අනාගත වාරයේ. නේද? අපි තාම ඉන්නේ අතීත වාරයේ. ඕක පච්චනීක ඕකාස වාරයේ තමයි මේ අපි දැන් කතා කරන්නේ යත්ත කියන එකේ. ඉන්න පොඩ්ඩක්. අපි යමු එහෙමනම් 118ට 118 20 ඉන්නේ නේද? ඔව්. 118 20 20 වෙනකොට පච්චනීක ඕකාස තමයි නේද? හරි. යත් හරි. හොඳයි. සංසයත් න නිරුද්ධ කියන පැත්තට එනවා නේද? හොඳයි. බොහොම හරි. ඉන්න පොඩ්ඩක්. මොකද උනේ එතකොට? සංසයත් න උපජ්ජති නේද වෙන්නේ? නිරුච්චිත්තාති ඉන්න මම මේක මෙතනම හදන්නම්. දානමය නෙවෙයි 20 නේද? හරි 20. එතකොට න නිරුච්ඡති. පටිලෝමය හරිද? යත්ත වේදනා කන්දෝන නිරුච්චිත්තාති. තස් එක හරි නේද? තත්ත රූපක් කන්දෝ නූපජ්ජතනේ. ඒක හරි මිස් ඒක. හරි මට මේ නයන්න දාන්න අමතක වෙලා තියෙනවා. ඒකයි හේතුව. අනිත් එක මේක අනුලෝම නෙවෙයි මේක පච්චනීක නේද? අපි එකත් හදලා මෙයාම එතකොට පහසුයි. හරි. එහෙනම් බලන්න විසර්ජනය හරිද කියලා. විසර්ජනය නිරුද්ධිත කිව්වොත් හරිද? යම් තැනක රූපස්කන්ධය ඉපදුනේ නැහැ. එතන වේදනාස්කන්ධය නිරුද්ධ නොවුනේද අතීත කාලයෙන්? එතකොට නිරුද්ධිත හරි නේද? හරි. කොතැන වුණත් රූපස්කන්ධය ඉපදුනේ නැහැ. කොතැන වුණත් කියන්නේ එක තැනයිනේ තියෙන රූපස්කන්ධය උපදින්න. හරි. එතන නුමුත් වේදනාස්කන්ධය උපදිනවා නිරුද්ධ වෙනවා. දෙවෙනි එක
යත්ත වේදනා කන්දෝ න නිරුච්චිතාති යම් තැනක වේදනා ස්කන්ධය කියන්නේ මෙතන මේ සංසේ තියෙන වේදනා ස්කන්ධය අතීතේ නිරුද්ධ වුණේ නැත්නම් එතන රූපස්කන්ධය ඉපදුනේ නැද්ද? එතකොට පිළිතුර වෙන්න ඕනේ උපච්චිත්තද කල්පනා කරලා බලමු. යම් තැනක වේදනා ස්කන්ධය නිරුද්ධ වුණේ නැහැ. ඒ කියන්නේ වේදනා ස්කන්ධය නැති තැනක්. ඒ කියන්නේ අසඤ්ඤ සත්‍යය. අසඤ්ඤ සත්‍යයේ රූපස්කන්ධේ ඉපදුනේ නැද්ද කියන එකයි ප්‍රශ්නය. ඒකට අපිට කියන්න තියෙන්නේ ඉපදුනා කියන එකයි. ඒක හරිද? එකට එකඟ වෙනවද කියලා බලන්න. හරි නේද මිස් එක? හරි. මට හිතෙනවා හරි කියලා. අනිත් අයත් පොඩ්ඩක් බලන්න. ඒක හරි නේද? හරි නේද? ඔව් හොඳයි. හරි. එහෙනම් අපි ඉදිරියට යමු. හරි. ඊළඟට පුද්ගල ඕකාස වාරයට යන්නේ රූපස්කන්ධ මූල වේදනාස්කන්ධ මූලී යස්ස යත්ත රූපස්කන්ධෝ නූපජ්ජිත යම් කෙනෙකුට යම් තැනක රූපස්කන්ධේ උපන්නේද ඔහුට එතන වේදනාස්කන්ධය නිරුද්ධ නොවුනේද? මේ සේරම අනුලෝම නෙවෙයි පච්චනීක එක මම හදන්නම්. හරි. මොකක්ද විසර්ජනය වෙන්න ඕනේ? කාටද කොතැනද රූපස්කන්ධේ ඉපදුනේ නැත්තේ? දැන් ටිකක් ප්‍රවේශම් වෙන්න ඕනේ. මොකද මෙතන කෙනෙක් සහ තැන දෙකම තියෙනවා. දැන් නිකම්ම තැන තිබුණා නම් ඊටාම පහසුයි. කෙනෙක් වුණා නම් එච්චර අපහසු නෑ. නමුත් යස්ස යත්ත කියනකොට එනවා අර අපි ඉගෙන ගත්තනේ තල මේ 27ක් ගැන ස්ථාන 27ක් ගැන. ඒ 27 දී දැන් පළමුවෙන් ගත්තොත් අපි අසඤ්ඤ සත්ත්‍ය එනවා, අසඤ්ඤ සත්වයෝ එනවා. ඊළඟට අසඤ්ඤ සත්ත්‍ය උපදින සත්‍යෝ චුත වෙන සත්‍යෝ එහෙම එනවා. දැන් ඉතින් ඒ ගැනත් හිතන්න වෙනවා. වෙනවද කියලා බලන්න. මෙතන අපිට කියන්න පුළුවන් නේද පස්චිම පිරිනිර්වාණ පාන අයට රූපස්කන්ධය උපදින්නේ නැහැ. නූපජ්ජිත ඉපදුනේ නැහැ කියලා තමයි. ඉපදුනේ නැහැ. ඉපදුනේ පිරිනිවන් පාන අයට කොහේද? අරූපතලයේ පිරිනිවන් පාන අයට. අරූපතලයේ පිරිනිවන් පාන අයට රූපස්කන්ධය රූපස්කන්ධේ ඉපදුනේ නැහැ කිව්වම නම් හරි කියලා හිතෙනවා. ඒ තව තැනක් තියෙන සුද්ධාවාසයේ. සුද්ධාවාසයේ. සුද්ධාවාසයේ අතීතේ රූපස්කන්ධය ඉපදිලා නැහැ. එතකොට ඒ දෙක අතර වෙනසක් තියෙනවද සංසේ ප්‍රශ්නේ? ජයන්ත මහත්මයා එකට එකඟ වෙනවද? එතනදී හැබැයි ඇයි අපි කිව්වේ මේ අරූපේ පිරිනිවන් පාන කියලා කිව්වේ? ඇයි කියන එක පොඩ්ඩක් සාකච්ඡා කරමුද? ඔව්. ඇයි එහෙම කිව්වේ? අරූපේ කාටවත් ඉපදිලා නැහැනේ අතීතේ. අරූපේ කාටවත් ඉපදිලා නැහැ. ඒ නිසා අපි අරූපානං කියලා ගත්තොත් ඒ කිව්වේ අරූපයනට සන්නිටානේ හරි නේද? ඒ අයට එතන රූපස්කන්ධයක් ඉපදුනේ නැහැ. ඔය ඕකාස නෙවෙයි නිසා උතන එහෙම කියන්න පුළුවන්ද? අපි පුජ්‍යල ඕකාස නිසා. ඕකාස නම් අපිට පුළුවන් අරූපානං කියලා කියන්න. මොකද එතන කවදාකවත් රූපස්කන්ධයක් ඉපදෙන්නේ නැහැ. මෙතන පුජ්‍යල ඕකාස නිසා අරූපයනට කියලානේ අපි කියන්නේ. අරූපයනට කිව්වහම අරූපයේ ඉන්න අයට අරූපයේදී රූපස්කන්ධයක් උපන්නේ නැහැ කියන්න පුළුවන්. එහෙමයි නේද ගන්න ඕනේ. යස්ස කියන්නේ අරූපයනට. යත්ත කියන්නේ අරූපයේදී රූපස්කන්ධයක් ඉපදුනේ නැහැ. හරිද එහෙම? හරි නේද මිස්? එතකොට ඇත්තම අරූපය නැට කිව්වහම එතන පුද්ගලයෙකුත් ගැනත් කතා කරනවා, තැනක් ගැනත් කතා කරනවා.
එතකොට යස්ස යත්ත කියන දෙකම ආවරණය වෙනවා අරූපයනට කිව්වොත් නේද? හරි. ඔයතර කියන්නේ ඒතර සංසයට වේදනා ස්කන්ධය නොද නිරුද්ධිස්සාති කියලා. නිරුද්ධ වෙනවා නොවේ. නොවූයේ අතීතේ. ඔව්. නිරුද්ධ වෙනවා නිරුද්ධ වෙනවා. වුණා. රූපස්කන්ධය කියන තුරට කාලේ. නිරුද්ධ වෙලා තියෙනවා. හරි නිරුද්ධ වෙලා තියෙනවා. නිරුද්ධ නොවුනේ නොවේ නේද? නිරුද්ධ නොවේ. හරිද ඒක? හරි. නිරුද්ධ නොවුනේ නොවේ. කියන නිරුද්ධ වුණා අතීතේ නේ? අතීතයේ නිරුද්ධ වුණා. ඒ කොහොමද? එතනනේ එතන කලින් භවයක ඉපදිලා හිටියා නම් එයාට එතන නිරුද්ධ වුණා කලින්. මේකේ තියෙන්නේත් එහෙම තමයි. අරූපානං තේසං තත්ත රූපක්ඛන්தோ නූපජ්ජිත අරූපයනට එතන ඒ කියන්නේ රූප ලෝකයේ රූප භවයේ රූපස්කන්ධේ ඉපදුනේ නැහැ. නොච්ච තේසං තත්ත වේදනා කන්தோ න නිරුච්චිතති. ඒ කියන්නේ වේදනා ස්කන්ධය නිරුද්ධ නොවේ නොවේ කියලා නේද එකකින් අදහස් වෙන්නේ. ඔව් එහෙම තමයි කිව්වේ අපි. ඔව්. නිරුද්ධ නොවේ නොවේ කියන්නේ මොකක්ද? නිරුද්ධ වුණා කියන එකද? නිරුද්ධ වුණා කියලානේ. නිරුද්ධ වුණා. ඒක කොහොමද නිරුද්ධ වුණා කියලා අපි කියන්නේ? ජයන්ත මහත්මයා කියන්නේ පෙර භවයකදී නිරුද්ධ වුණා. ඔව් පෙර භවයකදී යස්ස යත්ත රූපක්ඛන්தோ නූපජ්ජිත යමකුට යම් තැනක රූපස්කන්ධේ නොයිපදුනේද කියලානේ අහන්නේ. එතකොට කලිමුත් ඉපදිලා නැහැ යාට. ඔව් එතනත් තියෙනනේ අතීත ගතියක් තියෙනවානේ. යස්ස යත්ත රූපක්ඛන්தோ නූපජ්ජිත කියවම අතීතයේ තමයි එයාට එතන ඉපදිලා නැත්තේ. මේ රූපස්කන්ධයක්. අතීතයේ එතන රූපස්කන්ධයක් ඉපදෙලා නැහැ නේද? ඔව් ඒ භවයේම ගත්තොත් ඔව් ගත්තත් අපිට කියන්න පුළුවන් ඒ භවයේදී මේ වේදනා ස්කන්ධය නිරුද්ධ නොවුනේ නොවේ කියලා. නොනේ නොවේ කිව්වොත් උනා නේද? වුණා කියන එක. එතකොට හරිනේ ඉතින් එතන දැන් අරූපේ ඉපදිලා ඒක නිරුද්ධ වෙලා ගියා. චුත වීමේදී නිරුද්ධ වුණා. ඔව්. හොඳයි. හැමෝටම පැහැදිලි නේද? දැන් කවුරු සඳහන් කළා සුද්ධාවාසය ගැන. සුද්ධාවාසයේදී මොකද වෙන්නේ? සුද්ධාවාසයේදී එතන රූපස්කන්ධයක් උපදින්නෙත් නැහැ. වේදනා ස්කන්ධයක් නිරුද්ධ වුණෙත් නොවේ. නිරුද්ධ වුණා. නිරුද්ධ වෙන්නෙත් නැහැ. ඔව් රූපස්කන්ධයක් ඉපදුනේ නැහැ එතන. ඒක අරූපයනේ. වේදනා ස්කන්ධයක් නෑ අරූපේ නිරුද්ධ වෙලා නැහැ. අරූපේ නෙවෙයි සුද්ධාවාසය. අසුද්ධාවාසය. හරි. සුද්ධාවාසය අයිති මොන ලෝකවලටද? රූප ලෝකනේ. පංචවෝකාර. පංචවෝකාර. සුද්ධාවාසය පංචවෝකාර. පංචවෝකාර. හරි. එතකොට එතන රූපස්කන්ධයක් අතීතේ නිරුද්ධ වෙලත් නැහැ. අතීතේ ඉපදිලත් නැහැ. මොකද එතන එකපාරනේ ඉපදෙන්නේ. ඒක නිසානේ. රූපස්කන්ධයක් ඉපදුනේ නැහැ. වේදනා ස්කන්ධයක් නිරුද්ධ වෙලත් නැහැ. නිරුද්ධ වෙලත් නැහැ. ඔව් අපිට ඉපදුනා නිරුද්ධ වුණා කියලා කියන්න පුළුවන් එතන කලින් ජීවත් වෙච්ච කෙනෙක් ගැනනේ එහෙම කියන්න පුළුවන් වෙන්නේ. නමුත් කලින් එහෙම කෙනෙක් ජීවත් වෙලා නැහැ. ඔව්. අතීතයේ ඒ භූමියේ. ඔව් පහක් තියෙනවනේ. ඒ භූමියට ගිය කෙනෙක් ආයිත් එතනින් එළියට එන්නෙත් නැහැ. ඔව්. ඒකට ආයිත් යන්නෙත් නැහැ. යන්නෙත් නැහැ. මෙතන තමයි යමක ප්‍රකරණයේදී තේරුම් ගන්න තියෙන එක අමාරු තැනක්. මම කලින් දවසක කිව්වා මම අභිධර්මයේ හැම දෙයක්ම හොඳටම දන්න මට සොයා අඳුරන දෙන්නෙකුගෙම මේ ගැන ඇහුවත් හරියට ඒ ගැන පැහැදිලි කරන්නත් පොඩ්ඩක් අපහසු වුණා. මේකේ තියෙන මේ දේ තමයි තේරුම් ගන්න අවශ්‍ය දේ තමයි අර භූමි පහේ එක භූමියක එකවරයි ඉන්නේ. ඊට පස්සේ අනිත් භූමියට අන්න ඒ නිසා තමයි අපිට කියන්න පුළුවන් වෙන්නේ ඒ ඉන්න තැනක ඒ භූමියේ රූපස්කන්ධය උපදින්නේ නැහැ කියන එක. නේද? වේදනා ස්කන්ධය නිරුද්ධ වෙන්නේ නැහැ. එහෙනම් අපි ඉදිරියට යමු. හැමෝටම පැහැදිලි කියලා මම හිතනවා. පැහැදිලි නැත්නම් අහන්න. හරි. ඊළඟට පුද්ගල පටිලෝමයට යමු. යස්ස වාපන යත්ත වේදනා කන්தோ න නිරුච්චිත
යම් කෙනෙකුට යම් තැනක වේදනා ස්කන්ධය නිරුද්ධ වුණේ නැත්නම් ඔහුට එතන රූපස්කන්ධේ ඉපදුනේ නැද්ද? යම් කෙනෙකුට යම් තැනක වේදනා ස්කන්ධය නිරුද්ධ වුණේ නැහැ. කාටද කොතැනද වේදනා ස්කන්ධය නිරුද්ධ නොවුනේ? අසඤ්ඤ සත්‍යයන්ගේ අසඤ්ඤ සත්‍යයන්ගේ වේදනා ස්කන්ධය එතන නිරුද්ධ වුණේ නැහැ. ඒක හරි. ඒ රූපස්කන්ධය නූපදිනවා නොවේ. නූපදිනවා රූපස්කන්ධය නූපදිනවා නොවේ. හරි. එහෙමනම් අසඤ්ඤ සත්‍යය තමයි අපි මෙතන ගන්න ඕනේ සංසයට නොගැලපෙන දේ හැටියට නේද? හොඳයි. සංසයට ගැලපෙන දේ මොකක්ද එහෙනම්? කාටද තව වේදනා ස්කන්ධය නිරුද්ධ නොවුනේ නමුත් රූපස්කන්ධයත් ඉපදුනේ නැත්තේ. උපදුනේ නැත්තේ. අතීතේ. සුද්ධාවාසේ කියවනේ දෙස්සෙල්ල. සුද්ධාවාසේ ඉන්න කට්ටියට මේ නිරුද්ධ වෙන්නේ නැහැ, නිරුද්ධ වෙන්නේ නැහැ, උපදින්නේ නැහැනේ. ඔව් නිරුද්ධෝනෙත් නැහැ, උපදින්නෙත් නැහැ. අපි දැන් ඉස්සලා මේ යමකේට ඒක නේද කිව්වේ. හැමෝම ඒකට එකඟ වෙනවද? පොඩ්ඩක් මොහොතක් හිතන්න හැමෝම. සමහර අය හිතුවේ නැත්නම් එතකොට ඒ අයට මේක අතපසු වෙනවා නේද? ඒ නිසා විනාඩියක් අරගෙන හිතන්න. දැන් ඔයක කවුද ලක්ෂ්මී මහත්මිය දොයි කිව්වේ නැත්නම් කවුද? කිව්වේ හිල්ඩා මහත්මිය. හිල්ඩා මහත්මිය මම හිතනවා ඔබ එක පැහැදිලි කරන්න පොඩ්ඩක් ආයිසරයක්. ඉස්සෙල්ල එකේ තේරුණා නේද? ඔව් ටිකක් හැදි සුද්ධාවාසේ උපදින්නෙත් නැහැ. මැඩම් මේ සුද්ධාවාසේදී උපදින්නෙත් නැහැ, නිරුද්ධ වෙන්නෙත් නැහැ ඉස්සෙල්ල කියපු නිසා මම ඒක කල්පනා කරේ. ඒක කල්පනා කළා. පළවෙනි එක අසඤ්ඤ සත්වෙන්ට කියලා කිව්වනේ නේද? ඔව්. පළවෙනි එක අසඤ්ඤ සත්‍ය කිව්වේ. ඔව්. ඒක මම නෙමෙයි කිව්වේ. මට දැන් දෙවෙනි එකට තමයි මම උත්තරේ කිව්වේ මේ සුද්ධාවාසේ. ඔව්. පළවෙනි එකට කවුරු හෝ අසඤ්ඤ සත්‍ය කිව්වා කියලා මම හිතනවා. ජයන්ත මහත්මයා ඒක හරිද? අසඤ්ඤ සත්‍ය. සෝම මෙස් එක කිව්වේ නේ සෝම මහත්මිය. මම හිතනවා පිළිතුරු දෙක හරියන්න ඕනේ කියලා. අසඤ්ඤ සත්‍යයින්ට අන්න ඒක අපි හිතට ගන්න ඕනේ. අසඤ්ඤ සත්‍යයින්ට අසඤ්ඤ සත්‍යයේ කියන එක නෙවෙයි. අසඤ්ඤ සත්‍යයින්ට එතන වේදනා ස්කන්ධය නිරුද්ධ උනේ නැහැ. නෑනේ වේදනා ස්කන්ධයක් නිරුද්ධ වෙන්න. එතන රූපස්කන්ධය නූපදුනා නොවේ. මොකද එතන රූපස්කන්ධය ඉපදුනා. ඒක හරි නේද? අසඤ්ඤ සත්‍ය රූපස්කන්ධය ඉපදුනා. මේක ටිකක් නේ පැටලිලි වගේ පේන්නේ මේ නෝච ආයි නූපජ්ජිත කියන තියෙන නිසා. නූපජ්ජිත කියන්නේ ඉපදුනේ නැහැ. නෝච කියන්නේ එහෙම නෙවෙයි. එතකොට ඉපදුනේ නෑ නෙවෙයි කියන එකයි. එක සැරයක් අපි හිතේ තියාගත්තම මේක අපි අර ඉංග්‍රීසියෙන් කියන්නේ ඩබල් නෙගටිව්ස් කියලා. මේක ඉපදුනේ නෑ. මේක ආයි නෙගටිව් එකක්. ඒකට ඒ කියන්නේ ඉපදුනා. සුද්ධාවාසයින්ට එතෙන්දී වේදනා ස්කන්ධය නිරුද්ධ වුණෙත් නැහැ. මොකද එතන ඒගොල්ලෝ මේ පිරිනුවන් පෑවේ නැති නිසා රූපස්කන්ධය මේ උපන්නෙත් නැහැ. මොකද එතන උපන්නේ නැති නිසා. ඔව් එතන මේ ඇත්තටම අර වේදනා ස්කන්ධයත් කලින් ඇති වෙලා තිබුණ නැති. එතන කලින් ඉපදිලා හිටියේ නෑනේ. සුද්ධාවාසයේ අතීතයේ කොහොමත් කවුරුත් හිටියේ නෑ. අතීතයේ කවුරුත් හිටියේ නෑ. කවුරුත්ම ඉඳලා නෑ අතීතේ. ඒ කියන්නේ අතීතයේ යම් කෙනෙක් හිටියා නම් ඒ කියන්නේ එයා මේ අවස්ථාවේදී නෑ මේ කතා කරන්නේ වර්තමානයේ ඉන්න පුද්ගලයෙක් ගැන. හරි. එහෙම බැලුවොත් එහෙම අතීතයේ එයා සුද්ධාවාසයේ ඉපදිලා නෑ. හරි. ඒක තමයි මේ වචනය සුද්ධාවාසානම් කියලා තමයි අපි කියන්නේ. ඒ කියන්නේ සුද්ධාවාසයේ ඉන්න අය කියන එකයි. ඒ අය සුද්ධාවාසයේ ඉන්න අය. සුද්ධාවාසයේ ඉන්න අය එතන කලින් ඉපදිලා නෑනේ. ඒකෙන්ද කලින් වේදනාවක් නිරුද්ධ වෙලත් නෑ. ඔව්. ඒ වගේම රූපස්කන්ධයක් ඉපදිලත් නෑ එතන. කලින්. මේ දැන් සුද්ධාවාසයේ ඉන්න අය ගැන තමයි කතා කරන්නේ. හරි නේද? සුද්ධාවාසානම් කියන්නේම එතකොට සුද්ධාවාසයේ දැනට
ජීවත් වෙන කට්ටිය ගැන තමයි කතා කරන්නේ. කතා කරන්නේ. එතකොට ඒගොල්ලෝ එතන ඉපදුනා නේද? නෑ කලින් ඉපදිලා නෑනේ. කලින් දැන් අතීතේනේ. අතීතේ. ඔව් අතීතේ ඉපදිලා නෑ. එතකොට ඒක අතීත වාරයෙන්නේ. ඔව් අනිත් එක තමයි මේ සුද්ධා වාසානා කියනකොට උප්පත්තියත් චුතියත් කියන දෙකම එකට අරන් තමයි සුද්ධා වාසානා කියන්නේ. ඔව් එතකොට එතනින් දැන් අතීතයේ කිව්වොත් එතකොට උප්පත්තියටත් කලින් වෙන්න ඕනේ. ඒකට පසුගිය භවයක් ගැන කතා කරන්නේ. දැන් අසඤ්ඤ සත්තානං කියනකොටත් එහෙම අසඤ්ඤ සත්තානං කිව්වොත් ඒ අසඤ්ඤ සත්‍යයේ උප්පත්තියත් චුතියත් දෙකම එකතු කරලා අරන් තමයි අසඤ්ඤ සත්තානං. ඒ දෙකටම පොදු ධර්ම තමයි එතකොට අසඤ්ඤ සත්තානං කියලා අපිට කියන්න පුළුවන්. එහෙමයි තේරුණා. අසඤ්ඤ සත්‍යයේ වාසය කරන අය කියන අදහස නේද එකෙන් එන්නේ? හරි. නේද? ඔව්. එහෙම නේද? ඔව් එතන වාසය කරන අය කියවම එතකොට ඉපදෙන අයත් එතන වාසය කරනවා කියනවා චුත වෙන අයත් වාසය කරනවා කියනවා. ඒ වගේ ඒ අතරතුර ඔක්කොම. ඒක ඉතින් අපි හොඳට හිතට ගන්න ඕනේ. නැවතත් අපිට හම්බ වෙන්න ඉඩ තියෙනවා. හරි. හොඳයි ජයන්ත මහත්මිය එහෙනම් අපි යමු. අපි රූපස්කන්ධය ඉවරයි. දැන් වේදනාස්කන්ධ මූල සංඥාස්කන්ධ මූලිය වලට යමු. පුද්ගලෝකාසේම යසයත් වේදනා කන්දෝන උපජ්ජිත යම් කෙනෙකුට යම් තැනක වේදනාස්කන්ධය ඉපදුනේ නැතිනම් ඔහුට එතන සංඥාස්කන්ධය නිරුද්ධ නොවේද කියන එකයි. ඒක නම් පහසුයි. එතන කියන්නේ ඕක කියන එක තමයි. ආමන්ත නේද? හොඳයි. මට සතුටුයි. එහෙම ඉක්මනටම පිළිතුරු හොයන්න පුළුවන් වෙච්ච එක ගැන. හැමෝම එකඟ වෙනවද? මේකේ මතක තියාගන්න තියෙන දේ තමයි වේදනාස්කන්ධය කොතනද තියෙන්නේ, එතන සංඥාස්කන්ධය තියෙනවා කියන එක. එක දෙයක්. එතකොට වේදනාස්කන්ධය උපන්නේ නැත්තම් සංඥාස්කන්ධය ඉපදිලත් නැහැ. ඒ නිසා එයා සංඥාස්කන්ධය නිරුද්ධ වෙලත් නැහැ කියන විදිහට තමයි අපිට ඒක ගැන හිතන්න පුළුවන් එක ආකාරයක්. එතකොට මේ පුද්ගලෝකාස අනුලෝමය අපි බලමු පුද්ගලෝකාස පටිලෝමය යසවාපනේ අත්ථ සංඥා කන්දෝ න නිරුච්චිත යම් කෙනෙකුට යම් තැනක සංඥා ස්කන්ධය නිරුද්ධ වුණේ නැහැ. ඔහුට එතන වේදනා ස්කන්ධය ඉපදුනේ නැද්ද? ඒක පොඩ්ඩක් හිතන්න වෙනවනේ. ඉතින් බලන්න යම් කෙනෙකුට යම් තැනක සංඥා ස්කන්ධය නිරුද්ධ වුණේ නැහැ. හොඳයි කොතනද එහෙම නිරුද්ධ වෙන්නේ නැත්තේ? කාටද කොතැනද සංඥා ස්කන්ධය නිරුද්ධ නොවුනේ? අපිට එතනත් අසංඥ සත්‍යයන්ට කියන්න පුළුවන් සංඥා ස්කන්ධය නිරුද්ධ වෙන්නේ නැහැ. හරි. ඒකකොට ඔහුට එතන වේදනා ස්කන්ධය ඉපදුනේ නැද්ද? නෑ වේදනා ස්කන්ධය ඉපදින්නේ නැහැ නේ අසංඥ සත්‍ය. ඔව්. ඉපදුනේ නෑ නේද? හරි නේද? තව කොහෙද සංඥා ස්කන්ධය අතීතේ නිරුද්ධ වුනේ නැත්තේ? හරි හොඳ ප්‍රශ්නයක්. තව කොහෙද සංඥා ස්කන්ධය අතීතේ නිරුද්ධ වුණේ නැත්තේ? පච්චිම භව කියන්නේ පස්චිම භවිකයින්ට අතීතයේ දැන් අපි හිතමුකෝ පංචවෝකාරයේ පස්චිම භවිකයෝ ඉන්න පුළුවන්නේ. එතකොට ඒ අයට අතීතයේ එතන සංඥා ස්කන්ධය නිරුද්ධ වෙලා තියෙනවා නේද? අපි කිව්වනේ කලින් අතීතේ නිරුද්ධ වෙන්නේ නැති තැනක් තියෙනවා කියලා නේද? උපදින්නේ නැති. සුද්ධාවාසය ගැන අපි කිව්වා. නමුත් සුද්ධාවාසයට මේක අදාළද කියලා බලන්න. එතන හොයන්න වෙනවා සංසේයට කොහොමද වෙන්නේ කියලා නේ. ඔව් සංසේයට කොහොමද වෙන්නේ? සංසේ. එකම සංසේ නේද ඒගොල්ලන්ටත් තියෙන්නේ. ඒගොල්ලන්ටත් කියන්න වෙන්නේ කලින් දීපු උත්තරේම නේද? සංඥා ස්කන්ධය. ඒකට ඒගොල්ලන්ට කලින් වේදනා ස්කන්ධයක් ඉපදුනාද නැද්ද? අතීතේ ඉපදුනේ නැහැ නේද? සංසේට එතන ගැලපෙන අවස්ථාවක් තවත් නේද? හරිද ඒක හිතලා බලන්න පොඩ්ඩක්. බලමුද විසර්ජනය? තා කියලා තමයි තියෙන්නේ මම පොතේ බලන්න.
එතන ගන්නවා ඇත්තමිස් එහෙමයි. දැන් අපිට දැන් තැන් දෙකක් හම්බුණා නේද මේ සංසයට ගැලපෙන. ඒ කියන්නේ අපි දැන් මේ සම්නිට්ඨානය හොයනකොට අපිට තැන් දෙකක් හම්බුණා. එකක් තමයි අසඤ්ඤ සත්‍ය. අසඤ්ඤ සත්තානං. හරි? එතකොට ඒගොල්ලන්ටත් අතීතයේ සංඥා ස්කන්ධය නිරුද්ධ වෙලත් නැහැ. වේදනා ස්කන්ධය අතීතයේ ඉපදිලත් නැහැ. හරි. එතකොට තව තැනක් හම්බුණා අපිට මේ සුද්ධාවාසය. සුද්ධාවාසයේ අයට සුද්ධාවාසා නම් ගත්තොත් ඒගොල්ලන්ටත් අතීතයේ මේක නිරුද්ධ වෙලා නැහැ. ඒගොල්ලන්ට සංඥා ස්කන්ධයත් අතීතයේ නූපදිලත් ඉපදුනෙත් නැහැ. එතනත් දෙගොල්ලන්ටම සමානයි. එතකොට මේ සම්නිට්ඨාණයෙන් හඳුනාගත්ත මේ යස්ස යත්ත කියන කොටස් දෙකටම මේ සංසය කියන එක ගැලපෙනවා. හරි. එතකොට උත්තරේ වෙන්නේ ආමන්තා කියලා. ඔව්. ඒක මෙන් කරන්න අවශ්‍යතාවයක් නැහැ. අවශ්‍යතාවයක් නැහැ. අපිට දැන් මේකේ අභිධේයාර්ථ හෙව්වොත් නැත්නම් අභිධේයාර්ථ නෙමෙයි අපිට ඒකේ තේරුම හෙව්වොත් ওই විදිහට අපිට බෙදලා ගන්න පුළුවන්. නමුත් ඒ තැන් දෙකේදීම එහෙම සමාන ඒ කියන්නේ සම්නිට්ඨානයම තමයි සංසයට ලැබෙන්නේ. හරි. එතකොට මේ ආමන්තා සමාවෙන් නෙවෙයි සාමාන්‍යම ඔය ආමන්තා වගේ තනි පිළිතුරක් දෙනකොට හැම තැනකටම ඒක ගැලපෙන්න ඕනේ නේද? පංචවෝකාරයේ ගත්තත් සුද්ධාවාසයේ ගත්තත් චතුෝකාර සම්නිට්ඨානයට ගැලපෙන්න ඕන. නෑ මං අර විසර්ජනයේ ආමන්තා ආවොත් ඒක ඔක්කොටම හරියන්න ඕනේ නේද? හැම ඒක තනි උත්තරයක් දුන්නා නම් ඔක්කොම කියලා කියන්නේ මෙතන ඉන්න ඔක්කොටම යම් කෙනෙකුට යම් තැනක සංඥා ස්කන්ධේ නිරුද්ධ නොවුනා නම් ඒ අය ගැන විතරයි අපි කතා කරන්නේ. අපි අනේ හැමෝම ගැන කතා කරන්නේ අර ස්ථාන 27ම ගැන කතා කරන්නේ. යම් කෙනෙකුට යම් තැනක සංඥා ස්කන්ධේ නිරුද්ධ නොවුනා නම් ඒ අය ගැනයි කතා කරන්නේ. එතකොට ඒ අය ගැන තමයි අපි දැන් අඳුනගත්තේ මේ අසඤ්ඤ සත්‍යෝ සහ සුද්ධාවාසය නේද? සුද්ධාවාසය. ඒ වගේ අවස්ථා විතරයි ආමන්තා කියන්න පුළුවන් නේද? ඒගොල්ලන්ට හරි. දැන් මේ පිළිතුර ඉතාම සරලව ආමන්තා කියලා තිබ්බට අපි දැන් විග්‍රහ කරගත්තා. මේකේට අයත් වෙන ස්ථාන දෙකයි තියෙන්නේ. අසඤ්ඤ සත්‍යයේ සහ සුද්ධාවාසයේ. ඒ දෙගොල්ලන්ටම සංසය ගැලපෙනවා. ඒ නිසා ආමන්තා කියලා කියනවා. ඒ කියන්නේ ආමන්තා කියලා කියන්නේ සියලුම තලවල ඉන්න අයට නෙවෙයි. මේ සම්නිට්ඨානිය තමයි අපේ මේ මොකක්ද අපි කියන්නේ අපේ කොට්ටාසය, අපේ කුලකය. ඒකෙන් කාටද සංසය ගැලපෙන්නේ? ඒකේ ඉන්නවා දෙවර්ගයක්. ඒ දෙවර්ගයටම සංසය ගැලපෙනවා. ඒක නිසා ආමන්තා කියලා කිව්වා. හරි නේද? හරි. ඉදිරියට යමු. පුද්ගල අනුලෝම. දැන් අපි අනාගත වාරයට යනවා. අතීත වාරයේ ඉවරයි. මොකද පුද්ගල ඕකාස වේදනා ස්කන්ධ මූල සංඥා ස්කන්ධ මූලී අනුලෝම පටිලෝම දෙකම කතා කරලා ඉවරයි. දැන් අලුත් කාල වාරයකට යන්නේ. පච්චුප්පන්න කළා. එතකොට අතීත වාරය දැන් සාකච්ඡා කරලා ඉවර කළා. දැන් කරන්න තියෙන්නේ අනාගත වාරය. අනාගත වාරය පටන් ගන්න ඕනේ පුද්ගල වලින්නේ. පුද්ගල අනුලෝම යමකෙන්. එතකොට ඒ නිසා අපි යස්ස රූපකන්ධෝ උපජ්ජස්සති කියලා කියනවා. යස්ස එතකොට තස්ස වේදනා කන්ධෝ නිරුච්ඡස්ස තීති. හරි. ඉතින් කියන විසර්ජනය මොකද්ද කියලා අපි සොයමු. ඉක්මනින් සොයමු. යම් කෙනෙකුට රූපස්කන්ධය අනාගතයේදී උපදීනා. ඔවුන්ට වේදනා ස්කන්ධය අනාගතයේදී නිරුද්ධ වෙයිද? මොකද්ද පිළිතුර? ඔව්. ඔව්. හරි. හරි කියලා බලමු අපි හැමෝම එකට එකඟ වෙනවද? රූපස්කන්ධය උපදිනවා කියන්නේ යම් කෙනෙක් අනාගතයේදී පංචවෝකාර භූමියක උපදිනවා කියන එකයි නේද?
එහෙම ඉපදෙන අයට එහෙනම් වේදනා ස්කන්ධයත් උපදිනවා නම් නිරුද්ධ වෙනවා. ඉතින් මමත් හිතනවා ඔව් කියලා. ඔව්. ආමන්ත. විරුද්ධ වෙනවා. ඒ වගේම දැන් රූපස්කන්ධ උපජ්ජිස්සති කියලා කිව්වොත් අපිට අරූපේ නෙවෙයි අසංජ සත්‍යයක් ගන්න පුළුවන්. නමුත් එයා ඊට පස්සේ භවයකදී ආපෝ පංචවෝකාරී ප්‍රතිසන්දියක් ගන්න. මේ යස්ස කියනකොට මේ මුළු සංසාරෙම නිගන්නේ නේද? ඒක ජයන්ත මහත්තයා කියපු එක හරි හොඳයි. අද උදේත් මේක මම බල හිටියේ. ඉන්නකොට මට හිතෙච්ච දේ තමයි මේක පිටිපස්සේ තව කොච්චර තියෙනවද කරුණු කියලා. දැන් අර කිව්වා වගේ අසඤ්ඤ සත්‍යයත් අයිති මෙතෙන්ට. මොකද යම් කෙනෙකුට රූපස්කන්ධයේ අනාගතයේ උපදිනවා කියන්නේ මතු අසඤ්ඤ සත්‍යයේ උපදින පුද්ගලයාත් අයිති. මොකද එයාටත් රූපස්කන්ධයේ අනාගතයේ උපදින නිසා. හැබැයි එයාට වේදනාස්කන්ධයේ එතන නිරුද්ධ වෙන්නේ නැහැ. නමුත් මතු භවයක නිරුද්ධ වෙනවා. මෙතන වැදගත් වෙන්නේ අසඤ්ඤ සත්‍යයේ කිසි කෙනෙක් පිරිනිවන් පාන්නේ නැනේ. ඒ නිසා නිශ්චිතවම අසඤ්ඤ සත්‍යයෙන් පිට වෙලා වෙන භූමියක උපදිනවා. ඉතින් ඒක බලන්න ඒක හරි ලස්සනයි. ඊළඟ භවයේ අසඤ්ඤ සත්‍යයේ ඉපදුනත් අපි හිතමු එතනින් එහාට භවයක් එයාට තියෙනවා. ඒක නිසා තමයි ආමන්තා වෙන්නේ. එහෙම හරි නේද ජයන්ත මහත්මයා? හරියටම හරි. බොහොම හොඳ පැහැදිලි කිරීමක් ඒක. බොහොම පිං. හොඳයි අපි එහෙනම් ඉදිරියට යමු. පුද්ගල පටිලෝම ඊළඟට එන්න ඕනේ. මම කැමති කවුරු හරි කියනවා නම් මොකක්ද ඒකේ සම්නිට්ඨානය කියලා. තස්ස වේදනා ස්කන්ධ නිරුද්ධස්සති. ඔව්. යස්ස වේදනා ස්කන්ධ නිරුද්ධස්සති තස්ස රූප ස්කන්ධ උපජ්ජස්සති. බොහොම හොඳයි. එක පොඩි අකුරක් එතෙන්ට එන්න ඕනේ. ඔව්. යස්සවාපන අන්න හරි. ඒක පොඩි ව්‍යාකරණ දෙයක්. අපි එක ඒ මොකද්ද ඒ ව්‍යාකරණය කියලා කියලා තුනනේ ඒක අතර. ඔව් ඒක අපි වහපන්න කියලා. යස්සවා පණ කියනකොට ඔක සිංහල තේරුම දීලා තියෙන යලි වනාහි කියලා තමයි ඔක හෝ කියලා නේ. යලි තවද යමකට අන්න එහෙමයි එන්නේ. ඔව්. ඔව්. ඒක සිංහල පරිවර්තන තවද. ඔව් ඒක තමයි. ඒ ආකාරයෙන් එන්නේ. ඒ වචන දෙකේ එහෙම ඒව නිකන් මේ ඔවට අපි කියන්නේ අර හිස්තෙන් පුරවන වාචන වාගේ ඉතින් පද පූරක වගේ නේ පද පූරක. ඒක පටිලෝමෙට විතරයි ඒක දාන්නේ නේ අනුලෝමෙට දාන්නේ නෑ නේද? නෑ. අනුලෝමෙට විතරයි ප්‍රශ්නෙට එනවා. මේක ආපහු හැරෙව්වහම තමයි අර තවද වගේ දෙයක් යාලිදු වගේ දෙයක් දාන්න වෙන්නේ. ඔව්. අනිත් පැත්ත හරවලා. හොඳයි. යස්සවාපන වේදනා කන්දෝ නිරුච්චිස්සති යම් කෙනෙකුට වේදනා ස්කන්ධය අනාගතයේදී නිරුද්ධ වේ නම් ඔහුට රූපස්කන්ධය උපදීද. ඉතින් මේවා නම් ටිකක් සරලයි මං හිතනවා. බලමු. කාටද අනාගතයේදී වේදනා ස්කන්ධය නිරුද්ධ වෙන්නේ? මේක ටිකක් කල්පනා කරන්න තියෙනවා මං හිතන්නේ. බලමු. බලමු. ඔව් මාත් හිතනවා දැන් මේ පොත බැලුවම කල්පනා කරන්න තියෙනවා. ඔව්. ටිකක් සංකීර්ණ දෙයක්. පිරිනවන් පාන අයට අනාගතේ ඔය. ඒකට අරූප තලයේ පිරිනවන් පාන අයට අනාගතේ වේදනා ස්කන්ධය නිරුද්ධ වෙනවා. ඒ වුණාට ඒගොල්ලන්ට එතන පොඩ්ඩක් හිතන්න වෙනවා අරූපේ පිරිනිවන් පාන අයට අනාගතයේ ආපහු නිරුද්ධ වෙනවද? පිරිනිවන් පාන වෙලාවේ නිරුද්ධ වෙනවා. නමුත් අනාගතේ නිරුද්ධ වෙනවද? පච්චිම භව කියන්නේ එහෙම පුළුවන් නේ. අරූපේ පච්චිම භව කියන්නේ. පස්චිම භවිකව උපදින අයට. අනාගතයේ වේදනා ස්කන්ධ නිරුද්ධ වෙනවා. ඒ වුණාට රූපස්කන්ධයක් උපදින්නේ නැහැ. පංචවෝකාරයට තව ටිකක් හිතමු. පස්චිම භවිකයින්ටද අරූපේ අරූපයේ පස්චිම භවිකයෝද
නැත්නම් අපි ඕනම පස්චිම ඕනම භවිකයක පංචවෝකාරයේ පස්චිම භවිකයන් ගන්න පුළුවන්. ඒ කියන්නේ පස්චිම භවිකව උපදින්න උපදින්න. කියලා ගත්තොත් මොකද තත්ත්වය? ඔව් ඒත් හරි. පස්චිමක උපදින අයට භවික උපදින අයට නේද? එයාට අනාගතයේ වේදනා ස්කන්ධේ නිරුද්ධ වෙනවා. වෙනවා. නොචතේසන් රූපස්කන්ධෝ උපජ්ජසති. උපදින්නේ නැහැ. එයාට වේදනා ස්කන්ධයක් උපදින්නේ නැහැ. නෑ රූපස්කන්ධය. මේ රූපස්කන්ධයක් අනාගතයේ උපදින්නේ නැහැ. අනිත් අයට අවශේෂ අනිත් අයට වේදනා ස්කන්ධිකුත් නිරුද්ධ වෙන අනාගතේ රූපස්කන්ධයත් ඉපදිනවා. එහෙම කියන්න පුළුවන්. පංචවෝකාරය. ඔව් ඉතිරි අයට නේද? ඉතිරි අයට. තව මේ පොතේ එක දෙයක් තියෙනවා. පළවෙනි කොටසට අයිති වෙන තව කට්ටියක් අරන් තියෙනවා. අරූපයේ උපදින අය කියලා අරගෙන තියෙනවා. ඒක විශේෂ දෙයක්. අපිට මීට කලින් එහෙම එකක් අරූපයේ ඉපදිලා පිරිනිවන් පාන අය. පිරිනිවන් පාන අය. ඔව් අපිට එහෙම හම්බුනේ නෑ නේද මීට පෙර. අරූපයේ ඉපදී එහි පිරිනිවන් පාන අය. මොකද වෙන්නේ? ඒ අයට අරූපේ තමයි පිරිනිවන් පානවද? පිරිනිවන් පාන්න පුළුවන් ද අරූපේ ඉපදිලා? ඒ පුළුවන්. අරූපේ පිරිනිවන් පානවා. අසඤ්ඤ සත්‍ය විතරයි පිරිනිවන් පාන්න බැරි. රූපේදී සෝවාන් වෙන්න විතරයිනේ බැරි. අනිත් මාර්ගඵල සියල්ලම ලබන්න පුළුවන්. සෝවාන් ආර්යයන් වහන්සේ කෙනෙක් එතන ඉපදුනොත් එහෙම නැත්නම් වෙනත් මාර්ගඵලලාභී ආර්යයන් වහන්සේ කෙනෙක් අරූපී ඉපදුනොත් පුළුවන් පිරිනිවන් පාන්න. හරි. ඔව් අපි හිතමු අරූපයේ ඉපදිලා එතන පිරිනිවන් පාන කෙනෙක් ගැන හිතුවොත් එයාට වේදනා ස්කන්ධය අනාගතේ නිරුද්ධ වෙනවද? එයා පිරිනිවන් පාන අවස්ථාවේදී නිරුද්ධ වෙනවා නේද? එහෙම කියන්න පුළුවන්ද? පුළුවන්. එතකොට එයාට මතු රූපස්කන්ධය උපදිනවද? නෑ. උපදින්නේ නෑ. නෑ නේද? එතකොට එයාත් යන්නේ අර පළවෙනි කොටසට. පළවෙනි විසර්ජනීය බලමු. දෙකටම මෙහෙමයි විසර්ජනීය දීලා තියෙන්නේ. පස්චිම භවිකානං උපජ්ජන්තානං පස්චිම භවිකව උපදින ඒ කියන්නේ ඕනම තැනක පස්චිම භවිකව උපදින විශේෂ දෙයක් තියෙන්නේ මෙතන යේච අරූපං උපජ්ජිත්වා පරිනිබ්බයිසanti යමෙක් අරූපෙහි ඉපිද උපජ්ජිත්වා කියන්නේ ඉපිද පිරිනිවන් පායිනම් අනාගතයේ පිරිනිවන් පානවා නම් නේද? ඔව්. එයාට එතකොට වේදනා ස්කන්ධේ මතු නිරුද්ධ වෙනවා. ඒ කියන්නේ පිරිනිවන් පාන වෙලාවේදී නිරුද්ධ වෙනවා නේද? පස්චිම භවික කියන්නේ පිරිනිවන් පාන එක්කෙනානේ. එතකොට එයාගේ නිරුද්ධ වෙනවා. නමුත් නැවත රූපස්කන්ධේ එන්නේ නැහැ. මට ඒ තරම් මෙච්චර පැහැදිලි නැති මොකද්ද මේ දෙකේ වෙනස? මේක පොඩ්ඩක් පැහැදිලි වෙච්ච අවස්ථාවකුත් තිබුණා. නමුත් මේ දැන් ඒක ටිකක් අඩු වුණා. පස්චිම භවිකව උපදිනා ගත්තොත් නම් මේක හරියටම හරි. වේදනා ස්කන්ධය යාගේ නිරුද්ධ වෙනවා. මෙයා දැන් මේ පස්චිම භවිකව උපදිමින් ඉන්න එක්කෙනානේ මේ ප්‍රතිසන්දි ගනිමින් ඉන්න එක්කෙනා. එතකොට එයාගේ අනාගතයේ වේදනා ස්කන්ධය නිරුද්ධ වෙනවා. එයාට අනාගතයේ ආයි රූපස්කන්ධයක් පහළ වෙන්නේ නැහැ. මේක පැහැදිලි කරන්න බලන්න කවුරු හරි අරූපං උපජ්ජිත්වා අරූපයේ ඉපිද පිරිනිවන් අනාගතයේ පිරිනිවන් පාන. ස්ථාන 27ක් කියලා තියෙනවනේ. ඒ ස්ථාන 27 දී අරූපේ තියෙනවනේ ස්ථාන 7ක්. ඒ 7 අන්තිම එකේ තියෙනවා මේ අරූපං උපජ්ජිත්වා පරිනිබ්බයිසanti කියලා තියෙනවා. ඒකට එහෙම විශේෂත්වය මොකක්ද? අරූපයේ ඉපිද අනාගතේලා ඊට පස්සේ එතනම පිරිනිවන් පාන කියන එක තමයි ඒ අර ස්ථාන 7 අන්තිම එකේ තියෙන්නේ.
තියෙන්නේ නේද? එතකොට එතන තියෙන වෙනස තමයි දැන් පස්චිම භවික කිව්වහම ඒක විතරයි භවයකට තියෙන්නේ. හරි දැන් මේ අරූපේ ඉපදෙනකොට දැන් අරූපේ තල 4ක් තියෙනවානේ. අපි හිතුවොත් ආකාසානං ඡායතනේ ප්‍රතිසන්දීගත කවුරු හරි ඒ පුද්ගලයා මාර්ගඵල ලබලා කියන්නේ ඉහළ තලවලට ගිහිල්ලා මාර්ගඵල ලබලා කොයි තලයකින් හරි මේ එතකොට එයාට කියන්න බෑ ඒ එකම භවයකදී පිරිනිවන් පානවා කියලා. ඒ කියන්නේ ඒ කොයි කොහොම වුණත් අනාගතයේදී රූපස්කන්ධයක් ඇති වෙන්නේ නැහැ. කියන්නේ අනාගතය කියලා කියන්නේ භවයෙන් භවයට කියන්නේ ප්‍රතිසන්දිය ලැබුවත් එයාට ලබන්න පුළුවන්. එතන එක තලයකින්ම පිරිනිවනවා කියන එක කියන්න අවශ්‍ය නැහැ. එතනින් ඉහළ තලයකට යන්න පුළුවන්, ඉතින් ඉහළ තලයකට යන්න පුළුවන්. ඒ එක අවස්ථාවකදීවත් මේ එයාට රූපස්කන්ධය මොකුත් ඇති වෙන්නේ නැහැ. පිරිනිවනකොට එහෙම ගිහිල්ලා පිරිනිවන කෙනෙක් ගැන තමයි කතා කරන්නේ. ඒතර උපජ්ජිත්‍රා කියන්නේ අරූපේ අතීතේ ඉපදිලා තියෙන්නේ. නේද? උපජ්ජිත්‍රා කියන්නේ අතීතේ නෙවෙයිද? පරිනිබ්බානසති කියන්නේ අනාගතේනේ. අර එතන ඒ නිසා එහෙම නෙවෙයිද? උපජ්ජිත්වා කියන්නේ ඉපිද නේද? උපජ්ජිත්වා කියන්නේ අතීතේ කියලා නේද? ඒකට පාලි ව්‍යාකරණයේ නමක් තියෙනවානේ. උපජ්ජිත්වා කියන්නේ ඉපිද කියන එකයි. ඉපිද. ඒ කියන්නේ වර්තමානයේ නෙවෙයි. ඉපිදලා තියෙන්නේ. දැනට ඉපිදලා ඉන්නවා. පරිනිබ්බානසති කියන්නේ අනාගතේ පිරිනවන්න ඉස්සරහට පිරිනවන්න පාන්නේ. අතන පරිනිබ්බත්තා කියලා කිව්වේ නෑ. පරිනිබ්බානිස්සත්තති. අර අනාගතේ නේද? මම තේරුම් ගත්ත ඉතින් මට. එතකොට දැන් මේ ජයන්ත මහත්මයා ඔබත් මේ තේරුම් ගත්ත හැටි හරි කියලා මම හිතනවා. ජයන්ත මහත්මයා මෙතන දැන් කිව්වේ අර සුද්ධාවාසයේදී වෙන දෙයක් වගේ නේද? ඒ කියන්නේ මේ අරූපතල හතරේ යම් තැනක ඉපිද ඒ අරූපතලයේම පිරිනිවන් පානෙක් කෙනා. අන්න හරි. එතකොට එකම භවයක කියන එක අදහස් වෙන්නේ නැහැ එතන. අරූපේ තමයි එයා මුලින්ම ඉපදෙනවා. ඉපදිලා යම්කිසි අවස්ථාවකදී එයා පිරිනිවන් පානවා. ඔව්. එතකොට අරූපතලයේ ඉපදිලා හරි. ඒ කියන්නේ එතනින් අරූප ලෝකයෙන් වෙන ලෝකයකටත් යන්න පුළුවන් එහෙම කෙනෙකුට. ඒක නිසා තමයි මෙතන කිව්වේ අරූප ලෝකයේ පිරිනිවන් පාන කියලා නේද? ඔව්. එතකොට දැන් අපි බැලුවොත් එහෙම දැන් ආකාසානං ඡායතනේ ප්‍රතිසන්දී ලැබපු කෙනාට එයාට අනාගතයේ වේදනාස්කන්ධය නිරුද්ධ වෙනවා ඒ භවයේම. ඔව්. හරි. හැබැයි ඒ භවයේ පිරිනිවන් පාන්නේ නැහැ යා. හරි. ඒ භවයේ චුත වෙනකොට එයාට වේදනාස්කන්ධය නිරුද්ධ වෙනවා. හරි. එයාට එතකොට ඊළඟට එයා අපි හිතමුකෝ ප්‍රතිසන්දිය ගන්නවා කියලා විඥානං ඡායතනේ. එතකොට එතනත් රූපස්කන්ධයක් ඉපදෙන්නේ නැහැ අනාගතේ. නෑ. හරි. හරි. ඒ වගේම ඔහොම ගිහිල්ලා හැබැයි තස්ස කියලා තියෙන මේ යස්ස තස්ස කියන ඉඳ මෙයාට බැරි මේ අපිට සලකන්න වෙනවා මෙයා ආපහු පංචවෝකාර හෝ ඒකවෝකාර භවයකට එන්නේ නැහැයි කියන එක ස්ථිර වශයෙන්ම කියන්න වෙනවා. නැත්තම් රූපස්කන්ධය උපදිනවනේ. රූපස්කන්ධය නොඉපදෙන්න නම් අර විදිහට අරූපේ ඉපදිලා ඒ අරූපේම පිරිනිවන් පාන්න ඕනේ. හරි. ඔව්. එතකොට තමයි අපිට අර දෙවෙනි එකට ගැලපෙන්නේ නැති සංසීත නොගැලපෙන අවස්ථාව හොයා ගන්න පුළුවන්. ඔව්. රූපස්කන්ධය උපදින්නේ නැති නේද? අන්න හරියෝ. ඔව්. මේ පස්චිම භවිකාණං උපජ්ජත්තාණං කාතර ඕනම තලයකද එතකොට එතන ඒ පළවෙනි එක. ඔව්. එතකොට ඕනම තලයකට ඒක ඇප්ලයි වෙනවානේ. ඔව්. ඕනම තලයකදී එතන පිරිනිවන් පානවන්නේ පස්චිම භවික නිසා. එතකොට වේදනාස්කන්ධය නිරුද්ධ වෙනවා. රූපස්කන්ධය උපදින්නේ නැහැ. උපදින්නේ නැහැ. නෑ අනාගතේ හරි. ඔව්. දැන් මේ අරූපං උපජ්ජිත්වා කැලණි අපිට හම්බුන්නේ නැති මීට කලින් දැන් ජයන්ත මහත්මයා අපිට ඒකට හොඳ මේක සැරේම නේද පළවෙනි වතාවට තමයි මේක හම්බුනේ. මම හිතන්නේ නමුත් වතාවට තියෙනවා. ඒක තමයි. අපි ඇත්තටම කවුරු හෝ මේ පිළිබඳව පොඩි සටහන් හදලා තියෙනවා නම් ඉස්සරහට ඉගෙන ගන්න කෙනෙකුට හුඟක් ප්‍රයෝජනවත් මේ වගේ දේවල්. හොඳයි. ඉතුරු එකට යමු. දැන් කවුරු හරි කෙනෙක් මට ඇහුණා කියනවා ඉස්සෙල්ලා ඉතිරි හැමෝම කියලා. ඉතරේසන් මේ දෙගොල්ලෝ හැරුණාම අනිත් අයට වේදනාස්කන්ධය නිරුද්ධ වෙනවා, රූපස්කන්ධය උපදිනවා. මොකද ඒගොල්ලෝ ඉතින් සංසාරේ දිගින් දිගටම සැරිසරන අය. පස්චිම භවික නෙමෙයි නිසා.
හරි නේද ඒක? අපි ඉදිරියට යමු. වේදනා ස්කන්ධ මූල සංඥා ස්කන්ධ මූලී දැන් රූප වේදනා නෙමෙයි. යස්ස වේදනා කන්දෝ උපජ්ජසති යම් කෙනෙකුට වේදනා ස්කන්ධය අනාගතේ උපදීනම් ඕහට අනාගතේ සංඥා ස්කන්ධය නිරුද්ධ වෙනවද? ඒකට නම් මම හිතන්නේ එච්චර හිතන්න ඕනේ කියලා. නිරුද්ධ වෙන එතන ආමන්ත්‍ර කියලා. නිරුද්ධ වෙනවනේ. ඒ කියන්නේ වේදනාවක් වෙනවා නම් සංඥා ස්කන්ධය නිරුද්ධ වෙනවා. වෙනවා. අනාගතයේ වේදනා ස්කන්ධය උපදිනවා කියන්නේ යාට තව මතු භව තියෙනවා නේද? එතකොට එතෙන්දිනේ මතු භවයකනි වේදනා ස්කන්ධය උපදින්න පුළුවන්. එතකොට සංඥා ස්කන්ධයත් උපදිනවා. සංඥා ස්කන්ධය උපදිනවා නම් ඒක නිරුද්ධ වෙනවා. ඉතින් ඒ නිසා ආමන්තා. හොඳයි. පටිලෝමය යස්සවාපන සංඥා ස්කන්ධෝ නිරුච්චිස්සති තස්ස වේදනා කන්ධෝ උපජ්ජසති इति. ඒක බලන්න එහෙනම් යම් කෙනෙකුට සංඥා ස්කන්ධය මතු නිරුද්ධ වේ නම් ඕහට වේදනා ස්කන්ධය උපදීද? ඒක කොහොමද? ඒකත් ඒකම උත්තරය ආමන්ත්‍ර වෙන්න ඕනේ. තව හිතන්න වෙනවා. මටත් හිතෙනවා තව හිතන්න ඕනේ දෝ කියලා. පොතේ හැටියට තව හිතන්න ඕනේ. බලන්නකෝ මතු උපදින්නේ නැත්තේ කාටද කියලා. ඒ වගේම නිරුද්ධ වෙනවා හැබැයි මතු උපදින්නේ නැහැ. මතු උපදින්නේ නැත්නම් පස්චිම භවික අන්න හෝ පස්චිම භවික ගැන කතා කළොත් දැනට පස්චිම භවිකව ඉන්න කෙනාගේ සංඥා ස්කන්ධය නිරුද්ධ වෙනවනේ අනාගතයේදී. එයාගේ නෑ එතනදී පස්චිම භවිකයා කියලා ගන්න බෑනේ. මොකද නිරුච්චිස්සති කියන අනාගතනේ. ඔව්. අනාගතේ හින්දා පස්චිම භවික කියලා ගන්න බෑ. ඒතකොට පස්චිම භවයේ උපදින එකනා තමයි ගන්න වෙන්නේ. ඔව්. ඒකත් බොහොම සියුම් දෙයක්. අපි මොකද පස්චිම භවික කිව්වම උප්පත්තියයි චුතියයි දෙකම සලකලා තමයි මේ එහෙම කියන්නේ නේද? පස්චිම භවික කියන. ඔව් ඒකේ සංඥා ස්කන්ධ නිරුද්ධ වුණාට වේදනා ස්කන්ධය ඉපදෙන්නේ නැහැ නේ. ඉපදෙන්නේ නැහැ. ඔව්. එතකොට පස්චිම භවික කෙනෙක් ගත්තොත් සන්නිට්ඨානය හරි. මොකද පස්චිම භවික කෙනෙක් නෙමෙයි පස්චිම භවිකව උපදින කෙනෙක් ගත්තොත් සංසයට ගැලපෙන්නේ නැහැ. එහෙම නොගැලපෙන තැනක් නේද? ගැලපෙන තැන. හැබැයි ගැලපෙන තැනුත් තියෙනවා ගොඩක් නේ. තියෙනවා පංචවෝකාරයයට සංඥා ස්කන්ධයත් නිරුද්ධ වෙනවා වේදනා ස්කන්ධයත් උපදිනවා. අවශේෂ. ඔව්. අවශේෂයට ඉතිරියයි. හරි අපි ඒ කියන්නේ දැන් අපි ආපු තීරණය පස්චිම භවිකව උපදිමින් සිටින්නාට මතු සංඥා ස්කන්ධය නිරුද්ධ වෙනවා වේදනා ස්කන්ධය උපදින්නේ නැහැ. ඒක සංසයට නොගැලපෙන කොටස. ඉතිරි අයට සංඥා ස්කන්ධයත් නිරුද්ධ වෙනවා වේදනා ස්කන්ධයත් උපදිනවා. ඒගොල්ලෝ සංසාරේ ගමන් කරන නිසා. ඔව්. පස්චිම භවිකානං උපජ්ජන්තානං තේසං සංඥා ස්කන්ධෝ නිරුච්චිස්සති. නොච තේසං වේදනා කන්දෝ උපජ්ජසති. වේදනා ස්කන්ධය ඒගොල්ලන්ට උපදින්නේ නැහැ. ඉතිරි හැමෝටම ඉතරේසං ඒ වචනයත් අපි මතක තියාගමු. ඉතරේසං තේසං සංඥා කන්දෝච නිරුච්චිස්සති වේදනා කන්දෝච උපජ්ජසති. හොඳයි නේද? අපි ඉදිරියට යමු. පටිලෝමය යසවාපන සංඥා කන්දෝ නිරුච්චිස්සති තස්ස වේදනා කන්දෝ උපජ්ජසති इति. දැන් මේ වේදනා ස්කන්ධයේ සංඥා ස්කන්ධයේ පටිලෝමය යම් කෙනෙකුට සංඥා ස්කන්ධය අනාගතේ නිරුද්ධ වෙනවා නම් ඕහට වේදනා ස්කන්ධය උපදීද කියලා අහන්නේ. ඒකටත් ටිකක් පස්චිම භවික සම්බන්ධ වෙනවද? ඔව් නේද? මටත් හිතෙනවා වෙන්න ඕනේ කියලා නේද? ඇයි පස්චිම භවික උපදින කෙනාට
සංඥා ස්කන්ධය අනාගතේ නිරුද්ධ වෙනවා. නමුත් වේදනා ස්කන්ධයේ මතු උපදින්නේ නැහනේ. ඒකයි. අපි ඉස්සෙල්ලා කතා කරපු එකට ඒක සමානයි නේද? ඔව් සමානයි. සමානයි. ඒකේ නොගැලපෙන එකක් තියෙනවා නේද? එකක් සංසෙන් ඒ කියන්නේ මොකද්ද ඔබතුමී කිව්වේ? ආයි පොඩ්ඩක් කියන්න. ඒ කියන්නේ පස්චිම භවික ගත්තොතින් දැන් නිරුද්ධ සති කියන එක හරි. එතකොට සංසේ ගැලපෙනවද ඒකට? සංසේ තියෙන වේදනාකන්දෝ ගැලපෙන්නේ නැහැ නේද? අපි ඉස්සෙල්ලා ගත්තෙත් එහෙමනේ. ගැලපෙන්නේ නැහැ. ඒගොල්ලන්ට වේදනා ස්කන්ධය උපදින්නේ නැහැ. මේක සංඥා ස්කන්ධය වුණත් වේදනා ස්කන්ධය වුණත් එකයි. එකම දේ නේද සිද්ධ වෙන්නේ. ඔව්. ඉතිරි අයට මතු සංඥා ස්කන්ධය නිරුද්ධත් වෙනවා. වේදනා ගන්ධයක් උපදිනවා. පස්චිම භවිකානං උපජ්ජන්තාන තේසං සංඥා ස්කන්ධෝ නිරුච්ඡසති. ඒකනේ ඉස්සලා කළේ. මේ පිළිතුරත් ඒකමයි. ඒ මොකද මෙතෙන්ට වේදනාව දාලා මෙතෙන්ට සංඥාව දැම්මත් අනි මේ විදිහට තිබ්බත් දෙකම එකයිනේ. මේ ස්කන්ධ දෙකේ වෙනසක් නැහැනේ නේද? මම යන්නම් ඉස්සෙල්ලා අනුලෝමයේ තිබුණේ මෙහෙම. යමෙකුට සංඥා ස්කන්ධය නිරුද්ධ වෙනවා නම් වේදනා ස්කන්ධය උපදිනවද කියලා යහුවේ. එතකොටත් අපිට ලැබුණේ පස්චිම භවික උපදින එක්කෙනාගේ සංඥා ස්කන්ධය නිරුද්ධ වෙයි අනාගතේ. මේ නමුත් වේදනා ස්කන්ධය උපදින්නේ නැහැ. ඉතිරි අයට සංසේ හරි. ඉතින් දැන් මෙතන මේ සංඥා ස්කන්ධය මෙතන තිබුණත් වෙනසක් වෙන්න බෑනේ. මේ ස්කන්ධ දෙක පටිලෝමයේ උත්තරය ආවේ ආමන්තා නේද විස? මේ පටිලෝමයේ තමයි දැන් අනුලෝම උත්තරේ දැන් හරි. ඔන්න ඕක තමයි උත්තරේ. ඔව් මේක හරි. මේක පුද්ගලානුලෝම. මේ පටිලෝම මේ අනුලෝමය. ඔව්. දැන් ඊළඟට අපි පටිලෝමයට ගියා. ඔව්. හරි. මම මෙතන මොකක් හරි මාරු කළාද? දැන් හරි. මේක එකමයි මේ නැවත ලියලා තින්නේ එහෙමද? මම පොඩි වැරද්දක් කරලා වාගේ නේද? මේ පුද්ගල පටිලෝමයේ දෙපාරක් ලිව්වද? ඔව්. නෑ දෙකේ තියෙනවා එහෙම නේද? මේක පටිලෝමය දැන් හරි නේද? ඔව් හරි. දැන් මේක මම මේ නැවත ලියලා. මේක අවශ්‍ය නැහැ නේද? ඔව් මේක අවශ්‍ය නැහැ. හරි. දැන් මොකද්ද මේ වෙන්නේ? 26 35 35ට ගියේ 120 පිටුව එන්න 100 පිටුවේ 25ට යනවා 120 පිටුව එහෙනම් මෙතන පොඩ්ඩක් මාරු වුණාද 35 තියෙනවා 120 මේ වැරදි නේ 120 35 26 ඒක පොඩ්ඩක් පැටලිලා නේද මේක හරිද 120 24 දැන් අපි යන්න ඕනේ 120 25ට නේ ඔක කරා දැන් හරිද හරි හරි මේකේ තමයි මේ පොතේ නැත්තේ නමුත් අපිට ලියන්න ඕනේ හරි අපි ලියමු ඒක 120 25 රූපස්කන්ධ මූල වේදනාස්කන්ධ මූලී ඕකාස එතකොට යත්ත රූපස්කන්ධෝ උපජ්ජිස්සති එතකොට මොකද්ද සංසේ වෙන්න ඕනේ තත්ත වේදනාස්කන්ධෝ නිරුද්ධසති හරි එතකොට මේ මම ලියන්නද මේක ලිව්වොත් පහසුයි නේද එහෙනම් ඉන්න බලන්න තත්ත ලියන්න නම් ටිකක් වෙලා යයි වේදනා කන්දෝ නේද බැරි වේචරික් මන්ට ලියන්න වේදනා නිරුද්ධසති වේදනා කියලා විතරක් කියන්න කන්දෝ
නිරුජ්ජසති නේද? නිරුද්ධිස්සති. නිරු කියලා විතරක් තියන්නම්. එතකොට මොකක්ද විසර්ජනය වෙන්න ඕනි කියලා බලමු. මේකත් මේ ඕකාසයට පෙළ පොතේ පිළිතුර දීලා නැහැ. ඒකයි. හොඳයි. යම් තැනක රූපස්කන්ධය මතු උපදීද එතන වේදනාස්කන්ධය මතු නිරුද්ධ වේද? පිළිතුර වෙන්න ඕනේ මොකද්ද? කොතනද රූපස්කන්ධය මතු උපදින්නේ? අරූපේ හැර ඉතුරු තැන්. අරූපේ හැර ඉතිරි තැන්වල. පංචවෝකාර ඒකවෝකාර නේද? පංචවෝකාර ඒකවෝකාර ඒ තැන්වල මේ වේදනා ස්කන්ධය මතු නිරුද්ධ වේද කියලා යන්නේ. පංචවෝකාරය ගත්තොත් වේදනා ස්කන්ධය නිරුද්ධ වෙනව නේද? වෙන්න ඕනේ. අසංඥ සත්‍ය වෙන්නේ නැහැ. වෙන්නේ නැහැ. ඔව්. මේට සමානවම අපිට ආවා මීට ඉස්සෙල්ලා අතීත වාරවලදීත් පච්චුප්පන්න වාරයේදීත් ඔය පිළිතුරම තමයි ආවේ. මොකද ඔය දෙයම තමයි වෙන්න පුළුවන්. රූපස්කන්ධය අතීතයේ ඉපදෙලා අතීතයේ වේදනාස්කන්ධයේ විරුද්ධ වෙන්න බැරි. එහෙම අරූපේ නේද? අසංඥ සත්‍ය. අසංඥ සත්තාන රූපස්කන්ධු උපජ්ජස්සති. ඔව්. ආසන්න සත්තාන නෙමෙයි නේද? අසංඥ සත්‍ය. ඔව්. ඔව්. තේසං නෝචතේසං වේදනාස්කන්ධු නිරුජ්ජස්සති. බොහොම හොඳයි. නෝච තේසං නෙවෙයි නෝච තත්ත. මොකද මේ අපි තැනගෙනනේ කියන්නේ. නෝච තත්ත වේදනා නිරුජ්ජස්සති. හරි. එතකොට සංසයට ගැලපෙන කොටස මොකක්ද? පංචවෝකාරය. පංචවෝකාරයේද? හොඳයි. පංචවෝකාරයේ රූපස්කන්ධෝ උපජ්ජස්සති. ඔව්. වේදනාස්කන්ධෝ නිරුජ්ජස්සති. නේද? දෙකම වෙනවා. රූපස්කන්ධයේ උපදිනවා මතු වේදනාස්කන්ධය නිරුද්ධ වෙනවා. ඒ පංචවෝකාරය. ඔව්. චතුවෝකාරයේත් එහෙමයි. ඔව් චතුවෝකාරයේත් එහෙමයි. අසංඥ චතුවෝකාරය කියන එක සන්නිට්ඨානේ නෑනේ. එන්නේ නෑ. ඔව් ඒකින්ද ඒක ගැන කතා කරන්නේ නැතුවම ඉන්න ඕනේ අපි. ඔව්. ගැලපෙන්නේ අසංඥ සත්‍යය. ගැලපෙන්නේ නැත්තේ අසංඥ සත්‍යය පළවෙනි කොටස, දෙවෙනි කොටස පංචවෝකාරය. හරි. දැන් ඉතින් අපිට ප්‍රශ්නයක් තියෙනවා මේකේ මේ අනුලෝමයේනේ. පටිලෝමයක් මෙතනම ඉඳගෙන තමයි කරන්න වෙන්නේ. අපි කොහොමද ඒක කරන ක්‍රමය? අපි වචනෙන් විතරක් කිව්වොත් පුළුවන් වෙයිද? අපි වචනෙන් කියමු නේද? හොඳයි. යත් වේදනාස්කන්ධ උපජ්ජස්සති සිස්සති නිරුජ්ජස්සති. සත්වාපන නෑ අතන කියන්නවා යත් වාපන. යත් වාපන වේදනාස්කන්ධ නිරුජ්ජස්සති ජිස්සති. තත්ත රූපස්කන්ධෝ උපජ්ජස්සති. හරියටම හරි. ඔව් යත් වාපන වේදනාස්කන්ධෝ නිරුජ්ජස්සති. යම් තැනක වේදනාස්කන්ධය මතු නිරුද්ධ වේද එතන රූපස්කන්ධය මතු උපදීද? යම් තැනක වේදනාස්කන්ධය මතු නිරුද්ධ වේද ඒ කොතනද? යම් තැනක වේදනාස්කන්ධය මතු නිරුද්ධ වේද ඒ කොතනද? අරූපතලයේ පංචවෝකාරයේ දෙකම ගන්න පුළුවන් එතන සංසයට. හරියට හරි. අරූපතලයයි පංචවෝකාරයයි. කාර්යයි. ඔය දෙකෙන් ඔය දෙකෙන් අරූපතලයේ අනාගතයේදී අර පච්චිම භව කියන්නම් අනාගතයේදී ඉපදෙන්නේ නැහැ රූපස්කන්ධයක් ඉපදෙන්නේ නැහැ. පස්චිම භවික වෙන්න ඕනේද? නෑ එතකොට
අපි දැන් මෙතන ස්ථානය ගැන විතරයි කියන්නේ. ආයෙ ඕනේ නෑනේ. ඕනේ නෑනේ. අරුපතලයට. අරූප තලයේ මතු වේදනා ස්කන්ධය නිරුද්ධ වෙනවා. නෝච. ඔව්. නමුත් උපස්කන්ධය උපදින්නේ නැහැ. ඒක තමයි පළවෙනි කොටස විසර්ජනේ. දෙවෙනි කොටස පංචවෝකාරය නේද? පංචවෝකාරේ වේදනාවත් නිරුද්ධ වෙනවා, රූපස්කන්ධයත් උපදිනවා. අනාගතේ. ජයන්ත මහත්මයා හරිද? එහෙම ඔව් එතකොට පොඩ්ඩක් කියන්න බලන්න එතකොට කොහොමද කිව්වේ කියලා? ඔව්. අනාගතයේදී වේදනාස්කන්ධ අරූපතලයේ වේදනාස්කන්ධය නිරුද්ධ වෙනවා. ඔව්. රූපස්කන්ධය උපදිනවා නොවේ. හරි. පංචවෝකාරයේ වේදනාස්කන්ධයත් නිරුද්ධ වෙනවා, රූපස්කන්ධයත් උපදිනවා. හරි. හරි නේද? බලන්න ඉතින් කොච්චර හොඳයිද කියලා නේද? අපි දැන් මේක ඉදිරියට සාකච්ඡා කරන්න ඕනෙත් නෑ කියලා මට හිතෙනවා. හරි. හැමෝටම වැටහුණාද? අපි හැමෝම එකට මේ සාකච්ඡාව ගෙනිච්චොත් තමයි වැදගත්කම තියෙන්නේ. ඒ නිසා යනවා. ටික කරගෙන යනවා. යමු නේද? හොඳයි. හරි. හරි මම දන්නේ මගේ අතින් මෙතන මොකොත් වැරද්දක් වුණාද කියලා බලමු පොඩ්ඩක්. හරි. දැන් හරිද අපි ඉන්න තැන 126 ද ඉන්න ඕනේ. 122. 26 හරි. පිටුවේ නම්බරේ තමයි වැරදි. 122 වෙන්න ඕනේ. ඉන්න බලන්න. මගේ පොතේ නම් 26. යස්ස යත්ත රූපක්ඛන්தோ 26 හරි. පිටුව තමයි වැරදි. පිටුව 122 වෙන්න ඕනේ. නම්බරේ 26. 120 පිටුවේ 26 120 තමයි මේක තියෙන්නේ. වැරදුනා. අලවෙනි කොටස 120. හරි. ඉතුරු භාගය තමයි අනිත් පැත්තේ සමානයි. ඔව්. හරි. හොඳයි. දැන් පුද්ගලෝකාස යස්ස යත්ත රූපක්ඛන්தோ උපජ්ජිස්සති යම් කෙනෙකුට යම් තැනක රූපස්කන්ධය මත උපදීද ඌට එතන වේදනාස්කන්ධය මත නිරුද්ධ වේද. හොඳයි. දැන් මේකටත් අපි විසර්ජනය හොයමු. යම් කෙනෙකුට යම් රූපස්කන්ධය මත උපදින්නේ නම් ඒ කාට කොතැනද ඒක වෙන්නේ? රූපස්කන්ධ උපදිනවා පංචභෝකාරය උපදිනවා තව අසඤ්ඤ සත්‍ය උපදිනවා. ඔව්. ඔය දෙගොල්ල විතරයිනේ. ඔය දෙගොල්ලෝ එතෙන් දෙකේ නේද? සංසේර නොගැලපෙන එක ඉස්සෙල්ලා බලන්න ඕනේ අපිනේ. ඔව්. දැන් මේ යස්ස යන සංසේර නොගැලපෙන. ඔව්. කොට සම්නිස්ථානයේද හරියන්නේ රූපස්කන්ධය උපදිනවා. වේදනාස්කන්ධය නිරුද්ධ වෙන්නේ නැති වෙන්න ඕනේ. එතකොට මේ දෙකෙන් ගත්තොත් නම් අසඤ්ඤ සත්‍ය වෙනවා. සංසේත ගැළපෙන සංනිස්ථානයට ගැළපෙන සංසේත නොගැළපෙන එක ගත්තොත්. මේ සරි. කොහොමද වෙන්න ඕනේ? අපි ගත්තොත් අසඤ්ඤ සත්‍යය ඒගොල්ලන් කොහටද වැටෙන්නේ? ඒගොල්ලන්ට රූපස්කන්ධය චන්ද්‍රිකා මිස් ද ඒක නේද කිව්වේ? මට හරියටම පැහැදිලි වුණේ නැහැ. චන්ද්‍රිකා මිස් කිව්වේ ඒක නේද දැන්? ඔය ඒක තමයි මම කිව්වේ උත්තරේ. හොඳයි. හරි. මම මේ අසඤ්ඤ සත්‍ය ගත්තොත් එහෙමනම් ඒගොල්ලන්ට මතු කොහොමද කිව්වේ පොඩ්ඩක් නැවත කියන්න. චන්ද්‍රිකා මිස් කියන්න ඇහෙන්නේ. අද ඒකද?
ඔය පැහැදිලි කරන්න ආයෙම ඒක පැහැදිලි කර මම හිතුවේ මෙහෙමයි. මේක සංසයට ගැලපෙන්නත් ඕනේ සන්නිට්ඨානයට ගැලපෙන්න සංසයට නොගැලපෙන්න. එහෙම වැළුවොත් වෙන්නේ අසඤ්ඤ සත්‍යය තමයි රූපස්කන්ධය අනාගතේ උපදිනවා වේදනාස්කන්ධේ නිරුද්ධ වෙන්නේ නොවේ. මේක නිරුද්ධ වෙන්නේ නොවේ නම් ඒක තමයි හරියන්නේ. සංසයට නොගැලපෙන සන්නිට්ඨානයට ගැලපෙන එක. හොඳම හරිද කියලා. හරි. හොඳයි. එතකොට ගැලපෙන එක තාම හිතුවේ නැහැ. හරි. හිතන්න. හොඳයි. පංචවෝකාරේ එන්න පංචවෝකාරය ගැන කියන්නකෝ එහෙනම්. රූපස්කන්ධය උපදිනවා කියලා තියෙන නිසා. ඔව් රූපස්කන්ධය උපදිනම මේ වේදනා ස්කන්ධයත් නිරුද්ධ වෙනවා. තස්ස තත්ත්‍ය නිරුද්ධ වෙනවා. හරි. අපි බලමු හරිද කියලා. අසඤ්ඤ සත්ත්වයින්ට එතන රූපස්කන්ධය උපදිනවා. දැන් මේක මේ පොදුවේ කියලා තියෙන දෙයක් නේද? අසඤ්ඤ සත්ත්වයින්ට නැත්තම් ඉතින් අසඤ්ඤ සත්ත්වයට ආවට අසඤ්ඤ සත්ත්වේ නම් ඉන්නේ එතන ආයි රූපස්කන්ධයක් උපදින්න දෙයක් නෑ නේද? උපදිලා ඉවර අනාගතේ ආපහු අසඤ්ඤ සත්‍යේ ප්‍රතිසන්දියක් ගන්නකොට එතන උපදිනවා. ඒ අදහසින්ද කියන්නේ? ඒ අදහසින් තමයි කියන්නේ. නමුත් උන්ට එතන වේදනා ස්කන්ධය නිරුද්ධ වෙන්නේ නෑ. ඒක පැහැදිලි නේද? අසඤ්ඤ සත්ත්වයින්ට එතන රූපස්කන්ධය මත උපදිනවා. ඒ කියන්නේ නැවත එතන උපන්නොත් කියන එකයි. නැත්නම් නැවත ඒ භූමියේම ඉපදුනොත් ආපහු රූපස්කන්ධය උපදිනවා. හරි. පංචභෝකාරය පැහැදිලි නේද? පංචභෝකාරයන්ට එතනදී රූපස්කන්ධය අනාගතේ උපදිනවා. නිරුද්ධ වෙනවා. ඒක හරි. අනාගතයේදී තමයි එතන ගන්නෙ. හොඳයි. අපි යමු එහෙමනම් පුද්ගලෝකාස පටිලෝමයට. හරි. යස්ස වාපන යත්ත වේදනාස්කන්ධෝ නිරුච්චිස්සති. යම් කෙනෙකුට යම් තැනක වේදනාස්කන්ධය මත නිරුද්ධ වේ නම් ඔහුට එතන රූපස්කන්ධය උපජ්ජිස්සති කියලා එන්න ඕනේ මෙතන. උපජ්ජිස්සති. මතු රූපස්කන්ධය උපදීද? හරි. මොකක්ද එතකොට එන්න ඕනේ එතන? මේක පුද්ගල උපාසක අරූප තලයට වේදනාස්කන්ධය නිරුද්ධ වෙනවා. රූපස්කන්ධය උපදිනවා නොවේ. අරූප තලයට වේදනාස්කන්ධය නිරුද්ධ වෙනවා අනාගතයේදී. රූපස්කන්ධය ඉපදෙනවා නොවේ. අරූප තලයේ පච්චිම භවිකය. අනාගතේ උපදින්න පුළුවන් න්යාට. ඇයි මේක අනාගතනේ නේ? වේදනාස්කන්ධේ නිරුද්ධ වුණාට අනාගතේ රූපස්කන්ධේ උපදින්න පුළුවන් නේද මට හිතේ. ඔව්. පච්චිම භවිකය කියලා ගත්ත අරූප තලයේ පච්චිම භවිකය. වේදනාස්කන්ධය නිරුද්ධ වෙනවා. රූපස්කන්ධය ඉපදෙනවා නෙවෙයි. මෙහෙමයි පස්චිම භවිකයා කිව්වොත් එතන අභිජේ භවිකානම් එහෙම කියන්නේ පස්චිම භවික කිව්වහම උප්පත්තිය චුතිය දෙකම එකතුව තමයි ওই පස්චිම භවික කියලා කියන්නේ. එහෙමනම් කියන්නේ පස්චිම භවිකයාගේ පස්චිම භවිකව උපදින අයට. උපදිලා අනාගතේ පරිනිබ්බානස්සතිය. එහෙම එතකොට කියන්න පුළුවන් නේ. අන්න හරි. එතන ඒ ටික එනවනේ. ඒක පැහැදිලි වුණේ නෑ කියලා මං හිතනවා. අනේ මටත් ඒක පොඩ්ඩක් පැහැදිලි කරගන්න ඕන රත්නායක මහත්තයා. මොකද පස්චිම භවිකාණං කිව්වම මොකද්ද කිව්වේ? නෑ දැන් අපි අසඤ්ඤ සත්තානං එතකොට පංචවෝකාරාණං පච්චිම භවිකාණං කිව්වහම ඒ අපි දැන් සලකන යම්කිසි භවයක් ගැනනේ අපි කතා කරන්නේ. එතන ජීවත් වීමක් ගැනනේ. එතකොට එහෙම කියනකොට උප්පත්තිය චුතිය කියන දෙකම ඇතුළුව තමයි කියන්නේ. ඒ අවස්ථා දෙකටම
පොදු නම් තමයි අපි පච්චිම භවිකානම් එහෙම නැත්නම් අසඤ්ඤ සත්තානම් කියලා කියන්නේ ඒ විදිහට කියනකොට. මොකද දැන් බලන්නකො වේදනාස්කන්ධෝ නිරුජ්ජිස්සති කියනකොට අනාගතේනේ. එතකොට පච්චිම භවිකයා කියනකොට එයාට අනාගතය නිරුද්ධ වෙන්නේ නැහැ. හරි. නමුත් පස්චිම භවිකයේ උපදින කෙනාට අනාගතය නිරුද්ධ වෙනවා වේදනාස්කන්ධය. ඒක පැහැදිලිද? නමුත් එයාට අනාගතයේ වේදනාස්කන්ධය නිරුද්ධ වෙනවා. හැබැයි එයාට අනාගතයේදී රූපස්කන්ධයක් උපදින්නේ නැහැ. පස්චිම භවිකව ඉපදෙන එක්කෙනාට අනාගතයේදී පිරිනිවන් පානකොට වේදනාස්කන්ධය නිරුද්ධ වෙනවා. නමුත් අනාගතයේ රූපස්කන්ධයක් ඊට පස්සේ භවයක් නැහැනේ. අනාගතයේදී රූපස්කන්ධයක් ඉපදෙන්නේ නැහැ. ඔය එතන අපි කියන්නේ පස්චිම භවිකව උපදින කියලා නේද? අන්න හරි. ඔව්. එතකොට හැබැයි දැන් බලන්න ඕනේ එතන විතරක්ද කියන පස්චිම භවිකව උපදිනකොට අරූපේ විතරක් නෙවෙයි නේද මෙතන කියන්නේ. එතකොට ඔව්. එතන පස්චිම භවිකව උපදිනකොට ඒ කාටත් අනාගතයේදී මේ වේදනාස්කන්ධය නිරුද්ධ වෙනවා. ඒ කියන්නේ පංචවෝකාරයේ හරි චතුවෝකාරයේ හරි පස්චිම භවිකයේ ඉපදෙන එක්කනට අනාගතයේදී වේදනාස්කන්ධය නිරුද්ධ වෙනවා. නමුත් අනාගතයේදී රූපස්කන්ධයක් නැවත ඉපදෙන්නේ නැහැ. අපි හිතන්න ඕනේද මේ යස්ස යත්ත දෙකම එකට අරගෙන? මෙතන සංසේ හැටියට රූපස්කන්ධෝ උපජ්ජිස්සතිනේ. එතකොට ඒකට ගැලපෙන්නේ නැහැ. රූපස්කන්ධය අනාගතේ උපදිනවා කියන එකනේ. එතකොට පස්චිම භවිකානම් කියලා ගත්තොත් මෙතන සංසේට ගැලපෙන්නෙම නැහැ නේද? ඒකට ඒ අනුව අරගන්න බෑ නේද එතන? ඒක නොගැලපෙන එකට ඒක අරගන්න පුළුවන් නේ සංසේට නොගැලපෙනකොට. එහි තස්ස තත්ත රූපස්කන්ධෝ නේද එතන තියෙන්නේ. එතකොට සංසේට නොගැලපෙන එකට ඒක ගන්න පුළුවන්. සංසේට සම්නිත්තානේට ගැලපෙනවනේ ඒක සංසේර නොගැලපෙනවා. එතකොට ඒක පළවෙනි උත්තරේට අරගන්න පුළුවන් නේ. අපි මුලින්ම ආපහු පොඩ්ඩක් බලමුකෝ සම්නිත්තානේ ගමුකෝ බලන්න. සම්නිත්තානේ කියන්නේ යස්සවාපන යත්ත වේදනාස්කන්ධෝ නිරුජ්ජිස්සති. ඕක කොතනටද ගැලපෙන්නේ? අපි සම්නිත්තානේ තියෙන සීලම මේ අවස්ථා ටික ගමුකෝ. යස්සවාපන යත්ත වේදනාස්කන්ධෝ නිරුජ්ජති. ඕක වෙන්න පුළුවන්නේ දැන් පංචවෝකාරේ චතුවෝකාරේ පුළුවන්. ඒකවෝකාරේ බෑ. මෙතන හැබැයි අපි කියන්න ඕනේ ඉපදෙන අයට කියලා නේ. ඔව් ඉපදෙන අය. ඉපදෙන අයටනේ අනාගතේ නිරුද්ධ වෙන්නේ. නිරුද්ධ වෙන්නේ. ඒක නේද? පංචවෝකාරේ චතුවෝකාරේ ඉපදෙන අයට අනාගතයේදී වේදනාස්කන්ධය නිරුද්ධ වෙනවා. හරි? එතකොට අපි අනිත් පැත්ත බැලුවොත් දැන් එතකොට අපි තැන් දෙකයි තියෙන්නේ අපිට. අනාගතයේදී වේදනාස්කන්ධය නිරුද්ධ වෙන. එතකොට සංසේ තියෙන්නේ තස්ස තත්ත රූපක්ඛන්ධ උපජ්ජිස්සති කියලා. හරි? එතකොට අපි බැලුවොත් පංචවෝකාරයේ ගත්තොත් එතන රූපස්කන්ධය නැවත එයාට උපදිනවා. හරි? හැබැයි අරූපයේ ගත්තොත් එයාට එතන රූපස්කන්ධයක් අනාගතයේදී උපදින්නේ නැහැ. ඉන්නේ නැහැ. ඔව්. ගැලපෙන්නේ අපි දැන් පස්චිම භවිකානම් කියලා ගත්තනම් අර පංචවෝකාරේ චතුවෝකාරේ කියන්නේ නැතුව පළවෙනි එකට ගන්න පුළුවන් නේ. ඔව්. අපි ගත්තොත් එහෙම ඔව් පස්චිම භවිකව උපදින්නාට කියලා ගත්තොත් මේ ගත්ත හැකි වේදනාස්කන්ධය එතකොට සංසේට ගැලපෙනවා. අපි පොඩ්ඩක් සංසේට ගැලපෙන්නේ නැහැ. අපි පොඩ්ඩක් බලමු මිස් මේකේ මේ බලමු. හරි ඒක තමයි. ගාක්තරට හරි නේද? ඔව් හරි. සම්පූර්ණ හරි දෙකම. හරි අර මේ පංචවෝකාරණං උපජ්ජන්තානං ආවා. ආවනේ. ඔව්. බොහොමත්ම හොඳයි. ඉතාමත්ම හොඳයි නේද? මේ පංචවෝකාරං තුනක් එනවා නේද මෙතන? තුනක් මේ දෙකයි පස්චිම භවිකාන පංචවෝකාරං උපජ්ජන්තාන ඒගොල්ලන්ගේ වේදනාස්කන්ධය නිරුද්ධ වෙනවා. රූපස්කන්ධයක් උපදින්නේ නැහැ. අරූපාන අරූපයනට වේදනාස්කන්ධය නිරුද්ධ වෙනවා. එතන නැවත රූපස්කන්ධයක් ඉපදෙන්නේ නැහැ. පස්චිම භවිකව දෙකම තියෙනවා. එතන බොහොම හරි. තස්ස තත්ත
ඉතිරි අයට පංචවෝකාරයේ ඉතිරි පංචවෝකාරයිනට එතනදී වේදනා ස්කන්ධය නිරුද්ධ වෙනවා. එතනදී රූපස්කන්ධයත් උපදිනවා නේද? පස්චිම භවිකයට විතරයි නැවත ඉපදීමක් සිදු නොවෙන්නේ. ඇයි දැන් ඔය පංචවෝකාරයේ උපජ්ජානං අරූපානං කද අරූපේ ඉපදලා ඉන්න අයට. පංචවෝකාරයේ උපදින එතන ඉන්න අයට උපදිමින් ප්‍රතිසන්දි ගනිමින් ඉන්න අයට. තුනක් ඉන්නවා නේද මෙතන? තුනක් නෙමෙයි දෙකක් නේද? පස්චිම භවිකව පංචවෝකාරයේ උපදිමින් සිටින අයට. ඒ අයට මතු වේදනා ස්කන්ධය නිරුද්ධ වෙනවා. නමුත් මතු රූපස්කන්ධයක් උපදින්නේ නැහැ. ඇයි එතන අරූපයේත් උපදින අයට නේද? පස්චිම භවික උපදින අයට නේද? අරූපේ වෙලා තින්නේ කොහොමත් රූපස්කන්ධයක් උපදින්නේ නැහනේ. ඔව්. අරූපයනට මතු වේදනා ස්කන්ධය නිරුද්ධ වෙනවා එතනින්. නමුත් ඒගොල්ලන්ට එතන රූපස්කන්ධයක් උපදින්නේ නැහැ. එතන නිසා. නැත්තම් එහෙම නැත්තම් අපිට ගන්න බෑ. මොකද යා පංචවෝකාරයේ උපදින්න පුළුවන් නැත්තම් නේ. ඔව්. එතන කියලා තියෙනවානේ. එතකොට ඩක් හිතන්න ඕනේ. ඔව් එතනත් අර නිරුජ්ජිස්සති කියන්නේ අරූපානං තේසං තත්ත වේදනක්ඛන්தோ නිරුජ්ජිස්සති කියන්නේ ඒ ඉන්න භවයේ නෙවෙයි. එතන ආපහු ඉපදෙනකොට. ඉපදිලා එතන නිරුද්ධ වෙනවා. මොකද අරූපානං ජයන්ත මහත්මයා අරූපානං කිව්වහම දැනට අරූපේ ඉන්න අය නේද? ඔව් අරූපේ ඉන්න අය කිව්වහම ඉපදීමත් චුතියත් දෙකම අයිති වෙනවා. ඒ දැනට අපිටම අරූප ලෝකේ ඉන්න කෙනෙක් කියලා. එතකොට එයා දවසක අරූප ලෝකෙන් නිරුද්ධ වෙනවනේ. ඒ නිරුද්ධ වීමේදී නේද මේ වේදනා ස්කන්ධේ නිරුද්ධ වීම වෙන්නේ? එහෙම හිතන්න පුළුවන්. නමුත් දැන් මෙතන තියෙන අනාගතයනේ. ඔව් ඉතින් අනාගතේ. ඔව් අනාගතය කියලා කියන්නේ දැන් අරූපානං දැන් ඔන්න අරූපයේ උපදින අය ගැන කියලා තියෙනවනේ අපිට ස්ථාන 27 අරූපේ නිරුද්ධ වෙන අය ගැන කියලා තියෙනවා අරූපේ පිරිනිවන් පාන අය ගැන කියලා තියෙනවා අරූපේ ඉන්න අය ගැන කියලා තියෙනවා. ඒ අරූපේ ඉන්න කෙනාට එයාගේ නිරුද්ධ වීම එතනින් අනාගතයේදී සිද්ධ වෙන දෙයක් නේ. දැන් එයා අරූපේ ජීවත් වෙනවනේ. මම වටහා ගත්තේ එහෙමයි. එහෙමත් හිතන්න පුළුවන් මේ අපි පොඩ්ඩක් ඒක තවත් හොයලා බලමු. කල්පනා කරලා බලමු. හරි. මොකද සර් සමාවෙන්න සර් සර්ට පුළුවන් නම් අර අරූපේ තත්ත අරූපානං ඊට පස්සේ එහෙම වචන හතරක් තියෙනවනේ අරූපා දැන් අසඤ්ඤ සත්‍යේ අසන්න සත්‍යේ තත්ත ඊට පස්සේ අසඤ්ඤ සත්තානං ඒ කියන වචන ටික තේරුම් පොඩ්ඩක් කියලා දෙන්න පුළුවන් නම් ගොඩක් මම ඒක මේකකට ලියලා මේ ડોකියුමන්ට් එකකට ලියලා මම ඒක මිස්ටර් පොඩ්ඩක් බලන්න කියලා ඒක අපි දාමු. බොහොම පිං. ඒක හොඳයි. ඒක හොඳයි. ඔතන ගැටලුවක් තියෙනවා වගේ පේනවා නේද? දැන් අපි අරූපානං කියන එකයි මිසෙස් ස්ක්‍රීන් එක පොඩ්ඩක් දානවා තිබිච් එක පොඩ්ඩක්. තමයි ඒකත් දැන් මගේ අතින් පොඩ්ඩක් ගියා වගේ වුණා. ඉන්න බලන්න. ටිකම අර මිස් අපිට අර පහුගිය මං හිතන්නේ ස්ලයිඩ්ස් දෙක තුනකට කලින් එකේ තිබුණා නේද උපජ්ජන්තානං කියලා එකක්. ඔව්. අන්න ඒක පොඩ්ඩක් අපි අරන් බැලුවොත් අපිට ඒක තේරෙනවා මං හිතන්නේ. හොඳයි බලමු. මං හිතන්නේ මට ආයිත් ස්කෑප් කරන්න වෙනවද මම දන්නේ. stop sharing කියලා. තිබිච් එක පොඩ්ඩක් දාන්න මිස් ඒකේ මට පොඩි ගැටලුවක් තියෙනවා. හොඳයි. හරි. start sharing. හරි. කොයි එකද බලන්න ඕනේ? 122 26. 26 අපිට නම් පේන්නේ තාම අපිට පේන්නේ මිස්. පේන්නේ නැත. හරි. එහෙනම් ඉන්න පොඩ්ඩක්. පටිලෝමය. නේද? නෑ අයින් වෙන්න බෑ වගේ නේද මිස්? අයින් වෙන්නත් බෑ වගේ. ඒක තමයි. කොහොම හරි මම දැන් පොඩ්ඩක් කියන්නද මිස් මේ 24 වෙනි එක 24 වෙනි එක අපි අර මේකේ තියෙනවා
යස්සවා පන සංඥාකන්දෝ නිරුච්චිස්සති තස්ස වේදනාකන්දෝ උප්පජ්ජිස්සති. ඉතින් මම බලන්නද මේ ඔව්. මේක ෂෙයා කරන්න පුළුවන්ද කියලා? අන්න දැන් හරි. දැන් ආපහු ආවද නැහැ නේද? අනිත් අයට පේනවද මේ ස්ක්‍රීන් එක? නෑ පේන්නේ සර්. පේන්නේ නේද? හරි. එහෙමනම් ඉන්න. බලන්න මගේ ස්ක්‍රීන් එක පේනවද කියලා අනිත් අයට. පේනවද? මට නෑ සර්. නෑ තාම නෑ. පේන්නේ නැද්ද? මං හිතන්නේ සෝමවිස්ගේ ස්ක්‍රීන් එක වෙන්නේ නැති මට නම් පේන්නේ. මොකද්ද පේන්නේ? මොකද්ද ස්ක්‍රීන් පේන්නේ එක කියලා වෙනවා කියන්නේ? අඟහරුවාදා මගේ ස්ක්‍රීන් එක ඇතුලෙන් පොඩි හතරැස්සට පේනවා. අඟහරුවාදා යමකේ කියලා දාලා ස්ටෙම් කියලා මැද තියෙනවා. මට හිතෙනවා. මගේ ස්ක්‍රීන් එක ඇතුලෙන් මේ හතරැස් කොටුවට පේන්නේ. දැන් මගේ ස්ක්‍රීන් එක පේනවා. නමුත් දැන් මට ස්ටොප් ෂෙයාරින් කරන්න බෑ. ඒ කියන්නේ ෂෙයා කරන්නේ නැහැ. ෂෙයා වෙන්නේ නැහැ. ඒක වෙලා තියෙන්නේ. ෂෙයා වෙන්නේ නැහැ. ෂෙයා වෙන්නේ නැහැ. ස්ක්‍රීන් එක පේනවා. ඔව්. දැන් ආපහු බලන්න කියලා. ඔව්. මේකේ පෙන්වන්නේ ස්ක්‍රීන් එක ෂෙයා වෙනවා කියලා. නමුත් වෙන්නේ නැහැනේ. දැන් බලන්න ආපහු ෂෙයා කරන්න බලන්න. හොඳයි. දැන් PowerPoint එනවා පේනවද? මගේ ස්ක්‍රීන් එක පේනවද? ඒත් මට නම් පේන්නේ නැහැ. පේන්නේ නැහැ. මොකක් හරි මම හිතනවා අපේ කනෙක්ෂන්ස් වල ප්‍රශ්නයක් තියෙනවා නේද? පේනවා කියලා මම හිතනවා. හොඳයි මෙහෙම මේකේ මම පොඩ්ඩක් කියන්නම් මිස් මේකේ තියෙනවා යස්සවාපන සංඥාකන්දෝ නිරුච්චිස්සති තස්ස වේදනාකන්දෝ උප්පජ්ජිස්සති කියලා. කියන්නේ යමකු හට සංඥාස්කන්ධය අනාගතයේ නිරුද්ධ වේද ඔහුට වේදනාස්කන්ධය අනාගතයේ උපදීද කියලා අහන්නේ. ඒ කීවෙනි එකද 24 පටිලෝමය. 24 පටිලෝමය. ඔව් 24 පටිලෝමය. හොඳයි. යමෙකුට ඔක් කියන්න. එතන හැබැයි උපදින කතාව හින්දා ඒ විදිහට කියන්නේ. හරි. ඔව්. අපිට අර දැන් සුද්ධාවාසයේ දේනිරවුල් කරාගත්තා වගේ කරන්න ඕනේ. අරූපයනට කියන්නේ මොකක්ද? අරූපේ උපදින අය, අරූපෙන් චුත වෙන අය, අරූපේ පිරිනිවන් පාන අය ඒ ටික අපි අනිත් දවසේ පටන් ගන්නකොටම ජයන්ත මහත්මයා අපිට ඒක පැහැදිලි කරන්න මගේ ස්ලයිඩ් එකක් තියෙනවා. දැන් මට පොඩි එකක් හම්බ වුණා මේ 23 තියෙනවා යස්සවාපන වේදනාකන්දෝ නිරුච්චිස්සති තස්ස රූපකන්දෝ උප්පජ්ජසීති කියලා. හරි? යස්සවාපන වේදනාකන්දෝ නිරුච්චිස්සති 23 පටිලෝමේ. 23 පටිලෝමේ යස්සවාපන වේදනාකන්දෝ නිරුච්චිස්සති තස්ස රූපකන්දෝ උප්පජ්ජිස්සති කියලා. ඔව්. එතන තියෙනවා පච්චිම භවිකානං උප්පජ්ජන්තානං. හරි. ඔව්. ඒකනේ අපිට අද හම්බ වෙලා විශේෂ දෙයක් කියලා කිව්වේ යේ චාරූපං උප්පජ්ජිත්වා පරිනිබ්බායි. ඔව් ඒක අපි ඒ පදේ පොඩ්ඩක් අයින් කරලා ගත්තොත් එහෙම පච්චිම භවිකානං උප්පජ්ජන්තානං තේසං වේදනාකන්දෝ නිරුජ්ජිස්සති. ඔව්. හරි? හරි. නෝචතේසං රූපක්ඛන්දෝ උප්පජ්ජිස්සති. ඒක එතන ගන්න බැරිද අපිට සලකන්න බැරිද? ඒ කියන්නේ පස්චිම භවිකව උපදිමින් සිටින්නා කියන එකනේ ඒ පුද්ගලයාට වේදනා ස්කන්ධය නිරුද්ධ වෙනවා. ඒ කොයි වෙලාවෙද නිරුද්ධ වෙන්නේ? ඒ ආත්මෙදිනේ පස්චිම දැනට එයා උපදින්නේ. අන්න හරි. ඒක තමයි. එතකොට මෙතනදී අරන් තියෙන්නේ පස්චිම භවිකානං පස්චිම භවිකේ උපදින අයට කියලා. උපදිමින් සිටින අය. ආයත තමයි කියලා තියෙන්නේ. ඇයි මෙතන පස්චිම භවිකානං කිව්වේ නැත්තේ? පස්චිම භවිකානං ඒක හොඳ ප්‍රශ්නයක්. පස්චිම භවිකානං කිව්වේ නැත්තේ එතන තියෙන පස්චිම භවිකානන්නේ ඒ 23 පටිලෝමේ. නෑ හරි පස්චිම භවිකානං උපජ්ජන්තානං කියලා තියෙනවා. පස්චිම භවිකෝ උපදින්නාට කියලානේ මෙතන තියෙන්නේ. ඇයි අපි මෙතන පස්චිම භවිකානං කියලා විතරක් නැවැත්තුවේ නැත්තේ මේ උපජ්ජන්තානං කියන එක නොයොදා පස්චිම භවිකානං කියලා විතරක් නැවැත්තුවේ ඇයි? නැත්තේ. මොකද
නෝ රූපස්කන්ධය මත උපදින්නේ කියන එක කියන්න වෙන නිසා නේද? ඒක හින්ද නෙවෙයි කියන එකයි මගේ අදහස. මොකද දන්නවද එතන පස්චිම භවික වුණොත් අනාගතේ කොහොමත් රූපස්කන්ධයක් ඉපදෙන්නේ නැහනේ. මෙතන වේදනාස්කන්ධෝ නිරුච්චිස්සති කියලා තියෙනවානේ. වේදනාස්කන්ධය අනාගතයේදී නිරුද්ධ වෙන්නේ මේ පස්චිම භවිකව උපදින අයට. පස්චිම භවිකානම් කිව්වොත් එහෙම කියන්න බෑ. පස්චිම භවිකානම් කිව්වොත් චුතියත් එතනම අයිති ඒකට. එයාට එතකොට පස්චිම භවිකයා කිව්වහම උප්පත්තිය චුතියත් අයිති වෙන හින්දා එයාට අනාගතයක් ගැන කියනවා නම් ඊළඟ භවයක් ගැන කියන්න ඕන. ඒක සියුම් භවිකානම් කියන්නේ එතන ජීවත් වෙන පුද්ගලයා කියන එක නේද? අන්න හරි. එතන ජීවත් වෙන පුද්ගලයා කියන්නේ උප්පත්තියත් චුතියත් එක්ක ඒ දෙකත් ඇතුළත්. චුත වෙන පුද්ගලෙකුට උපජ්ජත්තානම් කිව්වහම එයාට උතිය ඇතුළත් වෙන්නේ නැද්ද? ඇතුළත් වෙනවා නේද? නෑනේ. ඇයි උපදිනවා නම් චුතියක් තියෙනවා? නෑ. උපජ්ජන්තානම් කියන්නේ උපදින්නා හට උපදින අවස්ථාවේ උපදින්නා හට. ඇත්තටම ප්‍රතිසන්දි ගන්න අවස්ථාව කියන්නේ. අන්න හරි. ප්‍රතිසන්දි ගන්න අවස්ථාව තමයි මේ උපජ්ජන්තානම් කියන්නේ. එයාට අනාගතයේදී වේදනාස්කන්ධය නිරුද්ධ වෙනවා. හරි? හැබැයි මෙතන පස්චිම භවිකානම් කියලා විතරක් කිව්වොත් අනාගතයක් ගැන කතා කරන්න බෑ අපිට. පස්චිම භවිකයකට අනාගතයක් නැහැ. අපි ඒක කල්පනා කරමු හොඳට. ඒක බොහොම සියුම් දෙයක් ජයන්ත මහත්මයා ඒ අපිට ඉදිරිපත් කළේ. අපි ඒක ලබන සතියේ හොඳට කල්පනා කරලා එමු නේද? වැරදි ඇති ඉතින් අපි මේ තියෙන තේරෙන හැටියට කතා කරන්නේ. හොඳයි හොයලා බලන්න. අපි සාකච්ඡා කරන එක කොයිම තරම් වටිනවද නේද? ඉතාමත්ම වටිනවා. ඔව්. හරි. හොඳයි මෙසේනම් අපි අදට මෙතනින් නවත්වනවාද? අපිට ෂෙයා කිරීමේ ප්‍රශ්නක් තියෙනවද නේද? ඔව්. හොඳයි. අවසාන වශයෙන් ඔබතුමීට මොනවද කියන්න තියෙනවද? අපි පොඩ්ඩක් දැන් ඉතින් පොඩ්ඩක් ගෙදරදී බලමු. බලාගෙන ආවොත් අපිට පොඩ්ඩක් ඉක්මනට යන්න පුළුවන් නේද? හැබැයි මෙහෙම සාකච්ඡා කරන එකට නම් මම ඉතාමත් කැමතියි. මොකද තනියම පොත කියවලා මම හිතනවා හුඟක් අමාරුයි මේ වගේ තැන් තේරුම් ගන්න. ඉතින් ධර්ම සාකච්ඡාව කියන්නේ ඉතාම වටින දෙයක් නේ. හැම කෙනාටම තමන්ගේ ප්‍රඥාව දියුණු කරගන්න හොඳ අවස්ථාවක්. ඉතින් ඔය හැමදෙනාම සහභාගී වෙන එක ගැන මම ඇත්තටම හුඟක්ම සතුටු වෙනවා. අපිට අද හම්බෙච්ච මේ සියුම් තැන් දෙක තුන ගැන ගෙදරදී හිතලා එමු. හොඳයි මිස් එහෙමනම් අපි අද දවසේ සාකච්ඡාව නිමවටපත් කරමු. මම කැමති කවුරු හරි ඉදිරිපත් වෙනවා නම් අද දෙවියන්ට පින් දීලා වැඩසටහන නිමා කරන්න. කාටද පුළුවන් ඉදිරිපත් වෙන්න? අපි කතා කරන දෙතුන් දෙනාගෙම කෙනෙක් තමයි ඉදිරිපත් වෙන්න ඕනේ. අපි චන්ද්‍රිකා මහත්මියගෙන් ඉල්ලා සිටිනවා අද දෙවියන්ට පින් දීලා සාකච්ඡාව නිමා කරන්න කියලා. තෙරුවන් සරණයි. හොඳයි තෙරුවන් සරණයි. අද දවසෙත් අපි ලොකු ධර්ම පරයයක් සාකච්ඡා කරා. අපි ඉස්සෙල්ලා මේ කුසල් අනුමෝදන් කරන්න ඕනේ දෙවියන්ට. පින් සියලු දෙනාම දෙවියන්ට මේ පින් අනුමෝදන් කරමු. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාසනං. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්මා සම්බුද්ධ දේශනං. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශ්‍රාවකං. අපි ඥාතින්ට මේ පින් අනුමෝදන් කරමු. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. අපි ප්‍රාර්ථනා වාක්‍යයක් කියමු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ තතං සමාගම හෝතු යාව නිබ්බාන පත්තිය. ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්කයා වහං හෝතු. ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්කයා වහං හෝතු. ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්කයා වහං හෝතු. සබ්බ දුක්ඛා පමුච්ඡතු.
හොඳයි අපි අද දවසේ අපි විසින් කරගත්තා වූ මේ කුසල ඔක්කොම අපි සෝමා මහත්මියට අනුමෝදන් කරමු. අදත් පැය එකමාරකට ආසන්න කාලයක් අපි විසින් රැස් කරගත්තා වූ පුණ්‍ය ශක්තිය එතුමියට අනුමෝදන් කරනවා. ඒ වගේම එතුමියගේ ධර්ම දේශනාමය කුසලාංශංශය අනන්ත සංසාරේ පටන් රැස් කරා වූ කුසලාංශංශත් මෙලොව වශයෙන් ආයුර්වර්ණ සැපබල ප්‍රඥා වර්ධනය කිරීමට හේතු වේවා. ඒ වගේම එතුමිය පතන්නා වූ බෝධියකින් සුඛපටිපතා කිප්පා විඥාවෙන් සිව්පිලියා සහිතව නිර්වාණය අවබෝධ කර ගැනීමට මේ කුසල හේතු වේවා. ඒ වගේම මේ කරගෙන යන සියලුම ශාසනික කටයුතු තවදුරටත් කරගෙන යාමට ධෛර්ය ශක්තිය ලැබේවා. ඔබතුමිය ධර්මයේ හැදෑරා වූ ගුරු බවතුන්ට සියලුම ස්වාමින් වහන්සේලාටත් පවුලේ සියලු දෙනාටමත් මෙලව යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද සංසාර දුකින් අත මිදීම පිණිසද මේ කලාව වූ කුසල් හේතු වේවා වාසනාව වේවා. ඒ වගේ මේ වැඩසටහන සම්පාදනය කරන්න මූලිකවම කටයුතු කරේ බ්‍රූනෝ මහත්තයා. එතුමාටත් ඒ වගේම ජයන්ත රත්නායක මහත්තයා අපිව හැම වෙලේම හරි මඟ කල්ලු කරමින් අපිව මේ ධර්ම කාරණා බොහොම නිවැරදිව අපිට ඒත්තු ගන්නන් උත්සාහ කරනවා. එතුමාටත් ඒ වගේම අපේ පටිගත කිරීම කරන මහත්මියටත් මේ පින් අනුමෝදන් වෙත්තා. මෙලොව වශයෙන් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබෙත්වා. සියලුම යහපත් සිතුවිලි සර්වාකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වේවා. ඒ වගේම මේ සහභාගී වූ ඔබ සැමටත් ඔබ සමගයේ පවුලේ සියලු දෙනාටත් පරලොව සැපත් ඥාතීන්ටත් ශිල්ප ඉගෙන ගන්නා වූ ගුරුතුමන්ටත් ඒ ආකාරයෙන් මේ කුසල අනුමෝදන් වෙත්වා. ඔබ සැම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, දීර්ඝායුෂ ලැබෙත්වා. කරගෙන යන කටයුතු අඛණ්ඩව කරගෙන යාමට ධෛර්ය ශක්තිය ලැබේවා. පෙරවන් සරණයි. පෙරවන් සරණයි. සාදු 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 ඔබතුමීටත් බොහොම පිං තෙරුවන් සරණයි. සරණයි. සරණයි